අයිබෝවන් සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ශීඝ්‍ර පුනරීක්ෂණ පාඩම් මාලාවක් කරගෙන යනවා. මෙන්න මේ පාඩම් මාලාවට අදාළව භෞතික විද්‍යා විෂය නිර්දේශයේ යටතේ 4 වෙනි ඒකකය තාප භෞතිකය පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ අපි මේ ශීඝ්‍ර පුනරීක්ෂණයක් කරන්න. ඒ කියන්නේ ළමයි ඉගෙනගෙන තියෙන කරුණු බොහොම ඉක්මනට මතක් කරන්න තමයි මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙන් ළමයින්ට පුළුවන්කම ලැබෙනවා මේ දරුවන්ට පුළුවන්කම ලැබෙනවා තමන් ඉගෙනගත්ත විෂය කරුණු නැවත මතක් කරගන්න. ඒ වගේම අපි සාරාංශයක් වශයෙන් මේක ඉදිරිපත් කරන නිසා ඒක සාරාංශයක් වශයෙන් භාවිතා කරලා ඒ ඔස්සේ නැවත තමන්ට අවශ්‍ය ප්‍රමාණවත් අවබෝධයක් නැති විෂය කරුණු පිළිබඳව නැවත අවධානය යොමු කර ගැනීමේ අවස්ථාව මේකෙන් ලැබෙනවා. හොඳයි මම මේ පාඩම පටන් ගන්නම්. තාපය කියලා කියන්නේ සංක්‍රමණය වෙන ශක්තියක්. කියන්නේ අපි දන්නවා මේ ශක්තියෙන් විවිධ ප්‍රභේද තියෙනවා. ධ්වනි ශක්තිය කියලා කියනවා. යාන්ත්‍රික ශක්තිය ගත්තොත් එහෙම චාලක ශක්තිය සහ විභව ශක්තිය, ආලෝක ශක්තිය මේ ආදී වශයෙන් විද්‍යුත් ශක්තිය, රසායන ශක්තිය මේ ආදී වශයෙන් විවිධ ශක්තියින් පිළිබඳව අපි භෞතික විද්‍යා පාඩමේදී සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි කතා කරනවා වස්තුවක අභ්‍යන්තර ශක්තිය පිළිබඳව. වස්තුවක අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ ඒ වස්තුව හැදිලා තියෙන අණු හෝ පරමාණු වල ගබඩා වෙලා තියෙන ශක්තියින්ගේ එකතුව. එතකොට මෙන්න මේ ශක්තියින්ගේ එකතුව නැත්නම් ඒ අභ්‍යන්තර ශක්තිය බාහිරට නිරූපණය කරනවා උෂ්ණත්වයේ විදියට. ඉතින් වස්තුවක් විතරක් නෙමෙයි ඕනෑම පද්ධතියකට මේ කාරණේ ඒ විදිහටම තමයි අපි පැහැදිලි කරන්නේ. අපි හිතමුකෝ ද්‍රවය අඩංගු, වාතය අඩංගු, නැත්තම් මේ ද්‍රව වාත සහ ඝන ද්‍රව්‍ය කියන සියල්ලම අඩංගු පද්ධතියක් ගත්තත් ඒ පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ ඒක සමන්විත වෙලා තියෙන අණු සහ පරමාණු වල. අණු සහ පරමාණු වල මේ ශක්තිය ගබඩා වෙන්නේ චාලක ශක්තිය හැටියට, විභව ශක්තිය හැටියට. ඉතින් චාලක ශක්තිය විවිධ ප්‍රභේද තියෙනවා. උත්තරණ චාලක ශක්තිය වෙන්න පුළුවන්, භ්‍රමණ චාලක ශක්තිය වෙන්න පුළුවන්. ඒ විදිහට කම්පන චාලක ශක්තිය වෙන්න පුළුවන්. ඒ වගේ චාලක ශක්තිය විවිධ ප්‍රභේද තියෙනවා. මෙන්න මේ චාලක ශක්තිය විදිහට තමයි මේ ශක්තිය ගබඩා වෙන්නේ. ඔය විදිහේ චාලක ශක්තිය විදිහට ගබඩා වෙනවා. ඒ වගේම විභව ශක්තිය විදිහට ගබඩා වෙනවා. මේ දෙකේම එකතුව තමයි අපි අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ. මේ අභ්‍යන්තර ශක්තිය තමයි බාහිරට උෂ්ණත්වයේ හැටියට ප්‍රදර්ශනය වෙන්නේ. නිරූපණය වෙන්නේ. එතකොට ඒ අභ්‍යන්තර ශක්ති මට්ටම වස්තුවක වෙනස් වෙනකොට අපිට උෂ්ණත්ව වෙනස් වීමක් හැටියට ඒක දැක ගන්න පුළුවන්. ඒ වගේ උෂ්ණත්ව වෙනස් වස්තු දෙකක්. එහෙම නැත්නම් උෂ්ණත්වයේ වෙනස් පද්ධති දෙකක්. අපි එකිනෙක සමග ස්පර්ශ වෙන්න සැලැස්සුවොත් එකිනෙක සමග ස්පර්ශ වෙන්න සැලැස්සුවොත් හිතන්නකෝ මේක පද්ධතියක් A මේක අනික B මේ විදිහට අපි ස්පර්ශ වෙන්න සැලැස්සුවොත් අපි කියන ඔහොම ස්පර්ශ වෙන්න සලස්සපුවාන් ඒක තාප ස්පර්ශයක් කියලා. තාප ස්පර්ශයක්. හොඳ තාප ස්පර්ශයක් ලබා දුන්නොත් මේ වස්තු දෙකට එක වස්තුවක ඉඳලා අනිත් වස්තුව වෙතට අභ්‍යන්තර ශක්තිය ගලාගෙන යනවා. විශේෂයෙන්ම උෂ්ණත්වයේ වැඩි වස්තුවේ සිට උෂ්ණත්වයේ අඩු වස්තුව වෙතට අභ්‍යන්තර ශක්තිය ගලාගෙන යනවා. මේ වස්තුවේ තියෙන අභ්‍යන්තර ශක්තිය අනිත් වස්තුව වෙතට ගලාගෙන යනවා. මෙන්න මේ විදිහට ගලාගෙන යන අභ්‍යන්තර ශක්තිය තමයි අපි හඳුන්වන්නේ තාපය කියලා. ගලාගෙන යන අභ්‍යන්තර ශක්තිය අපි හඳුන්වනවා තාපය කියලා. එතකොට එක පද්ධතියක ඉඳලා තව පද්ධතියකට ගලාගෙන යන එහෙම නැත්නම් එක පද්ධතියක ඉඳලා තවත් පද්ධතියක් වෙතට ගමන් කරන අභ්‍යන්තර ශක්තිය අපි තාපය කියලා හඳුන්වනවා. ඒ නිසා තමයි මේ තාපයට සංක්‍රමණය වෙන ශක්තිය කියලා කියන්නේ. ඒක සංක්‍රමණය වෙන ශක්තියක්. පද්ධතියක ඉඳලා තවත් පද්ධතියකට ශක්තිය ගලාගෙන යනකොට තමයි අපි ඒ ගලාගෙන යන ශක්තියටයි තාපය කියලා කියන්නේ. ඉතින් මේ තාප ශක්තිය පිළිබඳව අපිට ප්‍රමාණාත්මක අධ්‍යයනයක් එහෙම නැත්නම් ඒ තාප ශක්ති ප්‍රමාණය පිළිබඳව සංඛ්‍යාත්මක ගණනය කිරීම කරන්න පුළුවන්. ඉතින් ඒක අපි තාප මිතිය කියලා හඳුන්වනවා. එහෙම කරන ගණනය කිරීමට
ඒ වගේම වස්තුවක උෂ්ණත්වය. උෂ්ණත්වය පිළිබඳව අපිට ප්‍රමාණාත්මක ගණනය කිරීමක් කරන්න පුළුවන්. අපි ඒක උෂ්ණත්ව මිතිය කියලා හඳුන්වනවා. ඉතින් මේ තාප භෞතිකයේ පාඩමේදී ප්‍රධාන වශයෙන් අපේ දැන් අපිට කරන්න තියෙන තාප භෞතිකයේ පාඩමේදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නේ මේ උෂ්ණත්ව මිතිය සහ තාප මිතිය කියන කොටස් දෙකට. උෂ්ණත්ව මිතිය සහ තාප මිතිය කියන කොටස් දෙකට තමයි ප්‍රධාන වශයෙන් අපේ අවධානය යොමු කරන්නේ. ඒතකොට උෂ්ණත්ව මිතිය මගින් කරන්නේ වස්තුවක උෂ්ණත්වය පිළිබඳව සංඛ්‍යාත්මක අගයක් ලබා ගන්නා ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරන එක. තාප මිතියේදී අපි කරන්නේ තාප ප්‍රමාණය ගණනය කිරීම සඳහා තියෙන මූලධර්ම නියම සිද්ධාන්ත පිළිබඳව සාකච්ඡා කරන එක. ප්‍රධාන වශයෙන්ම මේ තාප භෞතිකයේ පාඩම ওই කොටස් දෙක වෙතට තමයි විහිදිලා යන්නේ. නමුත් අමතර තවත් කාරණාත් තියෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු. මම මුලින්ම ගන්නම් මේ උෂ්ණත්ව මිතිය කියන එක. මම කලින් කිව්වා වගේම උෂ්ණත්ව මිතිය කියලා හඳුන්වන්නේ වස්තුවක පද්ධතියක උෂ්ණත්වය පිළිබඳව ප්‍රමාණාත්මක අගයක් ලබා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේද සහ මූලධර්ම පිළිබඳව සාකච්ඡා කරන කොටස. ඉතින් එහෙම උෂ්ණත්වයක් මැන ගැනීම සඳහා මේ දරුවෝ දන්නවා අපි භාවිතා කරන්නේ උෂ්ණත්ව මාන. උෂ්ණත්ව මාන කියලා කිව්වහම උෂ්ණත්ව මාන විශාල ප්‍රමාණයක් තියෙනවා. බහුලවම අපි දකිනවා උෂ්ණත්ව මාන රසදිය වීදුරු උෂ්ණත්ව මාන. වීදුරු තුල රසදිය උෂ්ණත්ව මාන කියලාත් කියනවා. ඉතින් මීට අමතරවත් උෂ්ණත්ව මාන පිළිබඳව අපේ විෂය නිර්දේශයේ යටතේ මීට කලින් සාකච්ඡා කරන්න තිබුණත් දැන් ඒ කොටස් ටික ඉවත් කරලා තියෙන නිසා මම එතනින් එහාට යන්නේ නැහැ සාකච්ඡා කරන්න. නමුත් නිකන් දැන ගැනීම සඳහා නියත පීඩන වායු උෂ්ණත්ව මානය, නියත පරිමා වායු උෂ්ණත්ව මානය, ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව මානය, තාප විද්‍යුත් යුග්මය මේ ආදී වශයෙන් උෂ්ණත්ව මාන විවිධ රාශියක්ම තියෙනවා. ඔය වගේ උෂ්ණත්ව මාන රාශියක්ම තියෙනවා. නමුත් අපි මේ කොටස යටතේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය වීදුරු තුල ද්‍රව උෂ්ණත්ව මානය නැත්නම් රසදී වීදුරු උෂ්ණත්ව මානය පිළිබඳව. ඉතින් උෂ්ණත්ව මානයක් කියලා කියන්නේ උෂ්ණත්වයක් මැන ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක්. එන උෂ්ණත්ව අගයක් සඳහා සංඛ්‍යාත්මක අගයක් ලබා ගැනීම සඳහා භාවිතා කරන උපකරණය තමයි අපි උෂ්ණත්ව මානය කියලා කියන්නේ. ඉතින් උෂ්ණත්ව මානයක් සකස් කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා කීපයක්ම. එකක් තමයි අපිට අවශ්‍ය වෙනවා උෂ්ණත්ව මිතික ගුණයක්. උෂ්ණත්ව මිතික ගුණයක්. උෂ්ණත්ව මිතික ගුණයක් කියලා කියන්නේ උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක්. උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයකට අපි උෂ්ණත්ව මිතික ගුණයක් කියලා කියනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඒත් සමගම වැඩි වෙන ගුණයක්. එහෙම නැත්නම් සමහර විට උෂ්ණත්වය වැඩි වෙනකොට ඒත් සමගම අඩු වෙන ගුණයක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයකට තමයි අපි උෂ්ණත්ව මිතික ගුණයක් කියලා කියන්නේ. මම උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. නිශ්චිත ද්‍රව ස්කන්ධයක පරිමාව. යම්කිසි ද්‍රව ස්කන්ධයක් අපි සැලකුවොත් ඒ ද්‍රව ස්කන්ධයේ උෂ්ණත්වය වෙනස් කරනකොට පරිමාව වෙනස් වෙනවා. මේක හොඳටම දරුවන්ට බලා ගන්න පුළුවන්. ඔය වීදුරු තුල රසදිය උෂ්ණත්ව මානය ඇසුරෙන්. ඒ වීදුරු තුල රසදිය උෂ්ණත්ව මානයේ රසදිය බල්බේ තුල තියෙන ඒ රසදිය ටික තාපය අවශෝෂණය කරගත්තාම ප්‍රසාරණය වෙනවා. පරිමාව වැඩි වෙනවා. ඉතින් ඒ විදිහට ඒ වැඩි වෙන පරිමාව ඒ රසදිය ස්කන්ධයේ පත්වෙන උෂ්ණත්වයේ මත රඳා පවතිනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාවයේ වැඩිවීමත් වැඩි වෙනවා. ඒ නිසා ඒ පරිමාව තමයි උෂ්ණත්ව මිතික ගුණය. අචල වාත ස්කන්ධයක පරිමාව නියත විට පීඩනය, අචල වාත ස්කන්ධයක පීඩනය නියත විට පරිමාව, සන්නායක කම්බියක ප්‍රතිරෝධය, තාප විද්‍යුත් යුග්මයක විදුලි ජාමක බලය, මෙන්න මේ වගේ රාශි උෂ්ණත්වයේ සමග වෙනස් වෙන රාශි. උෂ්ණත්වය වැඩි කළොත් මේවා අගයන් වැඩි වෙනවා. ඉතින් සමහර වෙලට තියෙන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කිරීමේදී අඩු වෙන විදිහේ රාශි. එතකොට උෂ්ණත්ව මානයක් පිළියෙල කිරීමේදී අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි උෂ්ණත්ව මිතික ගුණය. මොකද්ද උෂ්ණත්ව මිතික ගුණයක් කියලා කියන්නේ? උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක්. එතකොට ඒ උෂ්ණත්ව මිතික ගුණයක් කියන එක හැමතිස්සෙම දරා ගැනීමට ද්‍රව්‍යයක් අවශ්‍යයි. යම්කිසි ද්‍රව්‍යයක තමයි යම්කිසි පදාර්ථයක තමයි ගුණයක් තියෙන්නේ. බොහෝ විට
ඉතින් භෞතික විද්‍යාවේ ඉදිරියට යනකොට පදාර්ථය නැති තැන්වල තියෙන ಗುಣ පිළිබඳවත් සාකච්ඡා කරන්න වෙනවා. නමුත් දැනට ගුණයක් කියන එක අඩංගු වෙන්නේ යම්කිසි පදාර්ථයක. යම්කිසි පදාර්ථයකයි ගුණය කියන එක අඩංගු වෙන්නේ. පරිමාව කියන එක තියෙන්නේ පදාර්ථයක. ප්‍රතිරෝධය කියන එක තියෙන්නේ පදාර්ථයක. පීඩනය කියන එක තියෙන්නේ පදාර්ථයක. එතකොට අපි ගත්තොත් එහෙම විදුජාමක බලයක් කියන ගුණය තියෙන්නේ පදාර්ථයක. ඒ නිසා යම්කිසි පදාර්ථයක තමයි මේ ගුණය හැමතිස්සෙම අඩංගු වෙන්නේ. විශේෂයෙන්ම උෂ්ණත්ව මිතික ගුණය. විශේෂයෙන්ම උෂ්ණත්ව මිතික ගුණය පදාර්ථයක අඩංගු විය යුතුමයි. පදාර්ථයක තමයි ඒ ගුණය අඩංගු වෙන්නේ. ඒ අනුව ඒ උෂ්ණත්ව මිතික ගුණය අන්තර්ගත වෙන අඩංගු වෙන පදාර්ථයට අපි කියනවා උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය කියලා. දැන් අපි අර කලින් කතා කරපු නිශ්චිත ද්‍රව පරිමාවක නිශ්චිත ද්‍රව ස්කන්ධයක පරිමාව කියලා කියනකොට පරිමාව තමයි උෂ්ණත්ව මිතික ගුණය. ඒ නිශ්චිත ද්‍රව ස්කන්ධය තමයි උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය. එතකොට අපි කියවනේ අචල වාත ස්කන්ධයක පීඩනය කියන උෂ්ණත්ව මිතික ගුණය ගැන කතා කරනකොට පීඩනය තමයි උෂ්ණත්ව මිතික ගුණය. ඒ අචල වාත ස්කන්ධය තමයි උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය. එතකොට අපි කියනවා ප්‍රතිරෝධය කියලා කියනකොට ප්‍රතිරෝධයේ උෂ්ණත්ව මිතික ගුණය, උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය කියලා කියන්නේ එම ප්‍රතිරෝධය අඩංගු වෙන යම්කිසි වස්තුවක් නැත්නම් කම්බියක්. ඒක තමයි උෂ්ණත්ව මිතික ද්‍රව්‍ය. නිසා උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක තමයි උෂ්ණත්ව මිතික ගුණය හැමතිස්සෙම තියෙන්නේ. ඒතර යම්කිසි උෂ්ණත්ව මිතික ගුණයක් අපිට ලබා ගන්න අවශ්‍ය නම් උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයකුත් තියෙන්න ඕන. හොඳයි. ඊළඟට දැන් අපි ගාව තියෙනවා උෂ්ණත්ව මිතික ගුණයක්. ඒ කියන්නේ උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණයක්. ඒ ගුණේ අඩංගු වෙන ද්‍රව්‍යයක්. ඒ කියන්නේ උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයක් තියෙනවා. එතකොට උෂ්ණත්වයේ සඳහා අගයක් කියවා ගන්න නම් එහෙම නැත්නම් උෂ්ණත්ව මානයක් සකස් කර ගැනීමට නම් අපිට තවත් අවශ්‍ය වෙනවා උෂ්ණත්ව පරිමාණයක්. උෂ්ණත්ව පරිමාණයක් අවශ්‍යයි. ඉතින් උෂ්ණත්ව පරිමාණයක් ඒ කියන්නේ අපිට උෂ්ණත්වයේ සඳහා අගයක් ලබා ගැනීම සඳහා යම්කිසි පරිමාණයක් ඕන. මෙන්න මේ උෂ්ණත්වයේ මේක නම් මේක කොච්චර අගයක්ද කියලා තමයි මේ පරිමාණයෙන් කියවෙන්නේ. එතකොට උෂ්ණත්ව පරිමාණයක් අවශ්‍ය වෙනවා. දැන් මේ උෂ්ණත්ව පරිමාණයක් සකස් කර ගැනීම සඳහා භාවිතා කරනවා අචල ලක්ෂ්‍ය. අචල ලක්ෂ්‍ය භාවිතා කරනවා. උෂ්ණත්ව පරිමාණ සකස් කර ගැනීමට අචල ලක්ෂ්‍ය භාවිතා කරනවා. මොනවද මේ අචල ලක්ෂ්‍ය කියලා කියන්නේ? දරුවනේ අචල ලක්ෂ්‍ය කියලා කියන්නේ උෂ්ණත්ව අගයන්මයි. හැබැයි සබහා දහමේ තියෙන වෙනස් නොවන උෂ්ණත්ව අගයන් වලට තමයි අපි අචල ලක්ෂ්‍ය කියලා කියන්නේ. මොනවද මේ සබහා දහමේ තියෙන වෙනස් නොවන උෂ්ණත්ව අගයන්? අපි ගන්න පුළුවන් අයිස් දිය වෙන උෂ්ණත්වය. අයිස් දිය වෙන උෂ්ණත්වය. වායුගෝල පීඩනයේ යටතේ අයිස් දිය වෙන උෂ්ණත්වය ගත්තොත් එහෙම ඒක වෙනස් නොවන අගයක්. වායුගෝල පීඩනයේ යටතේ ඕනෑම ස්ථානයක අයිස් දිය වෙන උෂ්ණත්වය අපි ගත්තොත් එහෙම ඒක හැමතැනකම සමානයි. ඒක අචල ලක්ෂයක්. අයිස් දිය වෙන උෂ්ණත්වය. ඉතින් ඒ වගේ පහළ මට්ටමේ උෂ්ණත්ව අගයක් අපි පහළ මට්ටමේ ඒ වගේ අචල ලක්ෂයක් පහළ අචල ලක්ෂයක් කියලා හඳුන්වනවා. ඊළඟට ජලයේ නටන උෂ්ණත්වය. අපි ජල ස්කන්ධයකට තාපය සපයලා ඒ ජලය නටන උෂ්ණත්වයට පත් කළොත් එහෙම වායුගෝල පීඩනයේ යටතේ හැම විටම ඒ ජලයේ නටන්නේ එකම උෂ්ණත්වයකද කියන එක දැක ගන්න පුළුවන්. ඒ ජලයේ නටන උෂ්ණත්වයට අපි කියනවා අචල ලක්ෂයක් කියලා. ඒක එතකොට මේ ජලය හා සම්බන්ධයෙන් ගත්තාම දැන් අයිස් දිය වෙන උෂ්ණත්වය කියන එකත් ජලය හා සම්බන්ධයෙන් ගත්තාම ඒ වගේම මේ ජලයේ නටන උෂ්ණත්වයත් ගත්තාම ඔය දෙකෙන් අඩු වගේ තියෙන අයිස් දිය වෙන උෂ්ණත්වයට ඒ නිසා ඒකට අපි පහළ අචල ලක්ෂය කියලා කියනවා. ජලයේ නටන උෂ්ණත්වයට ඉහළ අචල ලක්ෂය කියලා කියනවා. එතකොට උෂ්ණත්ව පරිමාණයක් සකස් කර ගැනීමේදී අපිට අචල ලක්ෂ්‍ය අවශ්‍යයි. මම නැවතත් මතක් කරන්නම් මොනවද මේ අචල ලක්ෂ්‍ය කියලා කියන්නේ? සබහා දහමේ තියෙන වෙනස් නොවන උෂ්ණත්ව අගයන්. සබහා දහමේ තියෙන වෙනස් නොවන උෂ්ණත්ව අගයන් තමයි අචල ලක්ෂ්‍ය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අචල ලක්ෂ්‍ය ඇසුරෙන් තමයි පරිමාණ සකස් කරගන්නේ. අචල ලක්ෂ්‍ය ඇසුරෙන් පරිමාණ සකස් කරගන්නවා. ඉතින් තවත් අචල ලක්ෂයක් මම කියන්නම් මොකද අපිට අවශ්‍ය වෙන නිසා
ජලයේ ත්‍රිකලක්ෂය. මේක ඉදිරියේදී අපි පෙන්නන්නම්. ජලයේ ත්‍රිකලක්ෂය කියලා කියන්නේ ජලය අවස්ථා 3 යටතේදීම පදාර්ථයේ අවස්ථා 3 යටතේදීම කියන්නේ ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා 3 යටතේදීම එම අවස්ථා සමග තාපජ සමතුලිතතාවයේ පවතින උෂ්ණත්වය කියන්නේ ජලය සහ වාෂ්පය, වාෂ්පය සහ අයිස් සහ නැවත ජලය කියන මේ අවස්ථා තුනම එකිනෙක සමග තාපජ සමතුලිතතාවයේ පවතින උෂ්ණත්වයට අපි ජලයේ ත්‍රිකලක්ෂය කියලා කියනවා. ඒකත් අපිට ඉතාමත්ම වැදගත් වෙන අචල ලක්ෂයක්. ඉතින් මේ අචල ලක්ෂ භාවිතා කරලා තමයි අපි උෂ්ණත්ව පරිමාණයක් ගොඩනගා ගන්නේ. ඉතින් එහෙම අචල ලක්ෂය භාවිතා කරලා උෂ්ණත්ව පරිමාණයක් ගොඩනගා ගන්නකොට අපි එහෙම ගොඩනගාගත්තු උෂ්ණත්ව පරිමාණ කීපයක් පිළිබඳව මෙතනදී සාකච්ඡා කරනවා. එකක් තමයි සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය. මේ දෙකම ඇරෙනකොට විශේෂ පරිමාණයක් තමයි අපි කතා කරන කෙල්වින් පරිමාණය. එතකොට සාමාන්‍යයෙන් උෂ්ණත්ව පරිමාණයක් සකස් කර ගන්නකොට අපි කරන්නේ අර කියපු අචල ලක්ෂ දෙකක් අරගෙන විශේෂයෙන්ම මේ යම්කිසි ද්‍රව්‍යයක් සඳහා පහළ අචල ලක්ෂය සහ ඉහළ අචල ලක්ෂය කියන අචල ලක්ෂ දෙක තමයි මේ වැඩේට අපි තෝරගන්නේ. මේකට වඩාත්ම හොඳයි ජලය සඳහා ඔය කියන අචල ලක්ෂ දෙක තෝරගන්න එක. ජලය සඳහා අපිට ඒ පහළ අචල ලක්ෂයේ විදිහට අයිස් දියවෙන උෂ්ණත්වය ගන්න පුළුවන්. ඉහළ අචල ලක්ෂයේ විදිහට ජලය නටන උෂ්ණත්වය ගන්න පුළුවන්. මෙන්න මේ උෂ්ණත්ව අගයන් දෙක භාවිතා කරන එක වඩා හොඳයි. මොකද අපිට බොහොම පහසුවෙන් මේ උෂ්ණත්ව අගයන් දෙකට ළඟා වෙන්න පුළුවන්. අයිස් දියවෙන උෂ්ණත්වය කියන එක ළඟා වෙන්න අමාරු නෑ. අයිස් කැට ටිකක් අරගෙන භාජනයකට දාලා ඒක දිය වෙන්න සලස්සපුවාම තියෙන්න ඇරියාම පරිසරයේ තියෙන තාපය අවශෝෂණය කරගෙන ටික වෙලාවක් යනකොට මේක දිය වෙන්න පටන් ගන්නවා. අන්නේ දිය වෙන්න පටන් ගන්න අවස්ථාවේදී තියෙන උෂ්ණත්වය තමයි අයිස් දිය වෙන උෂ්ණත්වය කියලා කියන්නේ. ඉතින් ඒක අපිට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් උෂ්ණත්වයක්. ඒ වගේම ජලයේ නටන උෂ්ණත්වය කියන එකත් අපිට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් උෂ්ණත්වයක්. ජලය ටිකක් අපි රත් කරලා ඒක නටන්න පටන් ගන්න අවස්ථාවේදී උෂ්ණත්වය කියන එක බොහොම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා මේ පරිමාණ සකස් කිරීමේදී අචල ලක්ෂ විදියට බහුලව භාවිතා කරනවා මේ ජලයේ නටන උෂ්ණත්වය සහ අයිස් දිය වෙන උෂ්ණත්වය. මොකද මේ දෙකට වඩා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ ඔය අයිස් දිය වෙන උෂ්ණත්වයට අදාළව යම්කිසි උෂ්ණත්ව අගයක් අපි ලබා දෙනවා. ඊට යම්කිසි උෂ්ණත්ව අගයක් ලබා දෙනවා. ඒ වගේම ජලයේ නටන උෂ්ණත්වයටත් අපි අගයක් ලබා දෙනවා. අගයන් දෙකක් අපි කියනවා ඒවට අනුයුක්ත කරනවා අපි. අගයන් දෙකක් එහෙම ලබා දෙනවා යම්කිසි පරිමාණයක් ගොඩනගද්දී. ඊට පස්සේ ඒ ලබා දීපු අගයන් දෙක ඇසුරෙන් තමයි අනිකුත් අගයන් සියල්ලම ගණනය කරන්නේ. මම උදාහරණයක් හැටියට කියන්නම්. සෙල්සියස් පරිමාණය ගත්තොත් එහෙම පහළ අචල ලක්ෂයට ලබා දීලා තියෙන උෂ්ණත්වාගය 0. එතකොට ඉහළ අචල ලක්ෂයට ලබා දීලා තියෙන අගය 100. ඒ අගයන් දෙක ලබා දීපු අගයන් දෙකක්. 0 සහ 100 කියන්නේ ලබා දීපු අගයන් දෙකක්. එතකොට මෙන්න මේ අගයන් දෙක අපි පහළ අචල ලක්ෂයටත් ඉහළ අචල ලක්ෂයටත් ලබා දීලා අනෙකුත් අගයන් ඒ ඇසුරෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි සෙල්සියස් පරිමාණය සකස් කරලා තියෙන්නේ. අපි පහළ අචල ලක්ෂයට 0ත් ඉහළ අචල ලක්ෂයට 100ත් ලබා දුන්නාම 0යි 100යි අතර පරතරය 100ක් වෙනවා. එතකොට ඒ 0යි 100යි අතර තියෙන උෂ්ණත්වය 100කට බෙදලා එක කොටසක් ගත්තාම ඒ කොටස අපි සෙල්සියස් එකක් කියලා හඳුන්වනවා. අනේ විදිහට සෙල්සියස් පරිමාණයේ ඒ උෂ්ණත්ව ඒකකයේ අර්ථ දක්වලා තියෙනවා. ඒ විදිහට සෙල්සියස් පරිමාණය අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් මේක අපිට උෂ්ණත්ව මානයක් සකස් කර ගන්නවා නම් උෂ්ණත්ව මිතික ගුණයක් ඇසුරෙන් තමයි අපිට උෂ්ණත්වයේ මැන ගැනීම කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ උෂ්ණත්ව අගය සහ උෂ්ණත්ව මිතික ගුණය අතර සම්බන්ධතාවයක් ලබා ගන්න ඕන. ඒකෙදි අපි කරන්නේ ඒ භාවිතා කරපු අචල ලක්ෂ දෙකට අනුරූපව උෂ්ණත්ව මිතික ගුණය අගය හොයා ගන්නවා. අපි ගත්තොත් එහෙම සෙල්සියස් පරිමාණය සකස් කර ගැනීමේදී නම් අයිස් දිය වෙන උෂ්ණත්වයට අනුරූපව උෂ්ණත්ව මිතික ගුණය අගය අපි කොච්චරද කියලා හොයා ගන්නවා. ඊට පස්සේ ජලයේ නටන උෂ්ණත්වයට අනුරූපව අපි උෂ්ණත්ව මිතික ගුණය අගය කොච්චරද කියලා හොයා ගන්නවා. ඉතින් ඒ උෂ්ණත්ව මිතික ගුණයේ අගය උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙන නිසා උෂ්ණත්ව මිතික ගුණය සහ
උෂ්ණත්වය අතර සම්බන්ධතාවයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලමු. ඔන්න සෙල්සියස් පරිමාණය සෙල්සියස් අයිස් දියවෙන උෂ්ණත්වයේදී සෙල්සියස් පරිමාණයට අනුව එක බිඳුවක් කියලා ගන්නවා. ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් පරිමාණයට අනුව 100ක් කියලා ගන්නවා. එතකොට මේ උෂ්ණත්ව දෙකට අනුරූපව උෂ්ණත්ව මිතික ගුණය යගේ අයිස් දියවෙන උෂ්ණත්වයේදී x බිඳුවයි කියලා ගමු උෂ්ණත්ව මිතික ගුණය යගේ. ජලයේ නටන උෂ්ණත්වයට අනුරූප උෂ්ණත්ව මිතික ගුණය යගේ x 100යි කියලා ගමු. එතකොට මේ තියෙන්නේ උෂ්ණත්වය මේ තියෙන්නේ උෂ්ණත්ව මිතික ගුණය. තියෙන්නේ උෂ්ණත්ව මිතික ගුණය. එතකොට යම්කිසි නොදන්නා උෂ්ණත්වයක් අපි හිතමු පද්ධතියක තියෙන නොදන්නා උෂ්ණත්වයක් තීටා නම් මේ තීටා උෂ්ණත්වයට අනුරූප උෂ්ණත්ව මිතික ගුණයගේ x නම් අපිට පුළුවන් මේ උෂ්ණත්ව මිතික ගුණය සහ තීටා අතර සම්බන්ධතාවය ලබා ගන්න මේ විදිහට මේ දෙක එකිනෙකට සමානුපාතික වෙන නිසා මම ලියනවා මෙහෙම තීටා අඩු කිරීම බිඳුව බෙදීම 100 අඩු කිරීම බිඳුව සමානයි මේ පැත්තෙන් ඊට අනුරූපව ලියන්න පුළුවන් තීටාට අනුරූප උෂ්ණත්ව මිතික ගුණයගේ x අඩු කිරීම x0 බිඳුවේදී උෂ්ණත්ව මිතික ගුණයගේ x0 100 දී උෂ්ණත්ව මිතික ගුණයගේ x 100 කියලා අපි අරන් තියෙනවා අඩු කිරීම x0 ඔය විදිහට ලියන්න පුළුවන් මේකෙන් අපි ගන්නවා ඊට සමානයි දරුවන්ට මං හිතන්නේ මේක මෙතනින් එහාට ගන්න පුළුවන් x ඍණ x0 අඩු කිරීම බෙදීම x 100 ඍණ x0 ගුණ කිරීම 100 කියලා අපිට මේ උෂ්ණත්ව පරිමාණය සකස් කරගන්න පුළුවන් මේක සෙල්සියස් උෂ්ණත්ව පරිමාණය. ඉතින් මේක දැක්වෙන්නේ මේ උෂ්ණත්ව මිතික ගුණය සහ උෂ්ණත්වය අතර තියෙන සම්බන්ධතාවය. ඒ විදිහට අපිට තවත් උෂ්ණත්ව පරිමාණයක් තියෙනවා ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණය. ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණයේදී පහළාචල ලක්ෂයේ උෂ්ණත්වයේ විදිහට අරගෙන තියෙන්නේ 32. ඉහළාචල ලක්ෂයේ උෂ්ණත්වයේ විදිහට අරගෙන තියෙන්නේ 212. තමයි තේරුම් ගන්න ඕන දේ තමයි මේ අචල ලක්ෂයන්ට අනුරූප උෂ්ණත්ව අගයන් කියලා අපි දෙන්නේ ඒ අරගන්නේ අපි ලබා දෙන අගයන්. අපි ලබා දෙන අගයන්. එතකොට ෆැරන්හයිට් පරිමාණයේ පහළාචල ලක්ෂයේ උෂ්ණත්ව අගය 32යි ඉහළාචල ලක්ෂයට අදාළ උෂ්ණත්ව අගය 212යි කියලා අරගෙන ඒ අතර පරාසය ගත්තොත් 212න් 32ක් අඩු කරපුවම 180ක් එනවා. ඒ පරාසය 180කට බෙදලා තමයි ෆැරන්හයිට් කියන ඒකකයේ අර්ථ දක්වලා තියෙන්නේ. ඉතින් ඔය ෆැරන්හයිට් පරිමාණය සහ සෙල්සියස් පරිමාණය අතර සම්බන්ධතාවයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. මොකද සෙල්සියස් වලින් 0යි කියනකොට ෆැරන්හයිට් වලින් 32යි. සෙල්සියස් වලින් 0යි කියන උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් 32යි. සෙල්සියස් වලින් 100යි කියන උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් 212යි. ඒ අනුව ওই දෙක අතර සම්බන්ධයකුත් අපිට ගොඩනගා ගන්න පුළුවන්. 32යි ෆැරන්හයිට් වලින් 100 කියන්නේ 212යි. සෙල්සියස් වලින් තීටා කියන උෂ්ණත්වයේ ෆැරන්හයිට් වලින් තීටා F කියලා ගත්තොත් එහෙම මේ දෙක අතර තියෙන අනුරූපතාවය භාවිතා කරලා අර මම කලින් සම්බන්ධතාවය ගත්තා වගේම දරුවන්ට පුළුවන් මේ දෙක අතර සම්බන්ධතාවයක් ලබා ගන්න. ඊළඟට නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය මේක අපිට ඉතාමත්ම වැදගත්. මොකද විද්‍යාත්මක කටයුතු වලදී භාවිතා කරන උෂ්ණත්ව පරිමාණය තමයි නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය. කෙල්වින් උෂ්ණත්ව පරිමාණය කියලා කියනවා. විද්‍යාවේදී භාවිතා කරන විද්‍යාත්මක නියම මූලධර්ම වල යොදා ගන්න උෂ්ණත්ව පරිමාණය තමයි නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය. එහෙම නැත්නම් මේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණය කියලා හඳුන්වන්නේ. ඊට අමතරව අනිකුත් උෂ්ණත්ව සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා කටයුතු වලදී අනිකුත් උෂ්ණත්ව පරිමාණ භාවිතා කරන්න පුළුවන්. අපිට ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණය භාවිතා කරන්න පුළුවන්. සෙල්සියස් උෂ්ණත්ව පරිමාණය භාවිතා කරන්න පුළුවන්. බොහෝ විට සාමාන්‍ය කටයුතු වලදී එදිනෙදා කටයුතු වලදී බහුලවම භාවිතා කරන්නේ ඒ උෂ්ණත්ව පරිමාණ. දැන් මිනිස් සිරුරේ උෂ්ණත්වය කියන්නේ උණ බලනවා නම් එක්ක ෆැරන්හයිට් නැත්නම් සෙල්සියස් භාවිතා කරනවා. නමුත් විද්‍යාත්මක කටයුතු වලදී අවශ්‍යයෙන්ම ඒ නියම වලට මූලධර්ම වලට භාවිතා කරන්නේ ඒ සිද්ධාන්ත වලට භාවිතා කරන්නේ නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය. නැත්නම් කෙල්වින් උෂ්ණත්ව පරිමාණය. ඒ නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය ඇසුරෙන් ලබාගත් උෂ්ණත්ව අගයන් අපිට ඕනනම් සෙල්සියස් වලින් ෆැරන්හයිට් වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ ෆැරන්හයිට් වලින් හරි සෙල්සියස් වලින් හරි ලබාගත් උෂ්ණත්ව අගයන්
අපි ආදේශ කරන්න යන්නේ නැහැ සමීකරණවලට, ඒ සූත්‍රවලට එහෙම ආදේශ කරන්නේ නැහැ. අපි ආදේශ කරන්නේ මේ නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය ඇසුරෙන් ලබා ගන්න අගය. මොකද එතකොට නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය කියලා කියන්නේ අපි බලමු එක අචල ලක්ෂයක්. ඒ කියන්නේ ජලයේ ත්‍රික ලක්ෂය. ජලයේ ත්‍රික ලක්ෂය අචල ලක්ෂයේ හැටියට අරගෙන අර්ථ දක්වන උෂ්ණත්ව පරිමාණය තමයි නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය කියලා කියන්නේ. මම පැහැදිලි කරා මොකද්ද මේ ජලයේ ත්‍රික ලක්ෂය කියන්නේ කියන එක. වායුව වශයෙන් වාෂ්පය, අයිස් සහ ජලය කියන තුනම එකිනෙක සමග තාපජ සමතුලිතතාවයේ පවතින උෂ්ණත්වයට තමයි අපි ජලයේ ත්‍රික ලක්ෂය කියලා කියන්නේ. ඒතර මෙන්න මේ ත්‍රික ලක්ෂය පමණක් ඒක අපි 273.16යි කියලා අර්ථ දක්වලා තියෙන්නේ. නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය ඇසුරෙන් අර්ථ දක්වලා තියෙන්නේ 273.16යි කියලා. මෙන්න මේ ජලයේ ත්‍රික ලක්ෂයට සාපේක්ෂව අර්ථ දක්වලා තියෙන උෂ්ණත්ව පරිමාණය තමයි කෙල්වින් පරිමාණය නැත්නම් නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය කියලා කියන්නේ. එක අචල ලක්ෂයයි ඒකේ භාවිතා කරන්නේ. තමයි විශේෂත්වය. එක අචල ලක්ෂයයි භාවිතා කරන්නේ. ඒ නිසා තමයි මේකට ශූන්‍යයක් තියෙන්නේ. එක අචල ලක්ෂයක් විතරක් භාවිතා කරන හින්දා මේ උෂ්ණත්ව පරිමාණයට නිරපේක්ෂ ශූන්‍යයක් තියෙනවා. නිරපේක්ෂ ශූන්‍යයක් තියෙනවා. දැන් අපි අර සෙල්සියස් හරි ෆැරන්හයිට් හරි පරිමාණ දෙක බලපුවහම ඒ දෙක අපි භාවිතා කරේ නිරපේක්ෂ ශූන්‍යයක් නෙමෙයි ඒවට තිබුණේ. ඒ නිරපේක්ෂ ශූන්‍යයක් නෙමෙයි තිබුණේ. අචල ලක්ෂ දෙකක් අපි භාවිතා කරලා ඒ දෙක අතර පරතරය 100කට හෝ 180කට හරි බෙදලා තමයි උෂ්ණත්ව ඒකකයේ අර්ථ දැක්වේ. දැන් මෙතන එහෙම නැහැ. එක අචල ලක්ෂයයි භාවිතා කරන්නේ. එහෙමනම් මේකට බිඳුවක් තියෙන්න ඕන. නිරපේක්ෂ ශූන්‍යයක් තියෙන්න ඕනේ. ඒතකොට නිරපේක්ෂ ශූන්‍යයක් තියෙන එකම එක උෂ්ණත්ව පරිමාණය තමයි මේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණය. ඒකට අපි කියනවා නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය කියලා. ඉතින් අපි ගත්තොත් එහෙම මේ නිරපේක්ෂ උෂ්ණත්ව පරිමාණය සහ සෙල්සියස් පරිමාණය අතර තියෙන මේ සම්බන්ධතාවය දරුවෝ දැනගෙන ඉන්න එක හොඳයි. අපි මේ 273.16 එහෙම නැත්නම් සෙල්සියස් බිඳුව කියන උෂ්ණත්ව අගය 273.16 කියන්නේ ත්‍රික ලක්ෂයට ඒක ත්‍රික ලක්ෂය. නමුත් සෙල්සියස් බිඳුව කියන උෂ්ණත්ව අගය ගන්නේ කෙල්වින් පරිමාණයට අනුව 273.15 කියලා. කෙල්වින් වලින් 1.5. එතකොට සෙල්සියස් බිඳුව සහ ඔය ජලයේ ත්‍රික ලක්ෂය අතර 0.01 කෙල්වින් වෙනසක් තියෙනවා. කෙල්වින් ඔච්චර කෙල්වින් නැත්නම් සෙල්සියස් වලින් ඔච්චර වෙනසක් තියෙනවා ත්‍රික ලක්ෂය සහ සෙල්සියස් බිඳුව කියන උෂ්ණත්වය අතර. ඉතින් මේ ආසන වශයෙන් මේ අගයන් අපි ගන්නවා 273යි කියලා. 273යි කියලා ආසන්න වශයෙන් අපිට සාමාන්‍ය භාවිතයේදී ගන්න පුළුවන් ආසන වශයෙන් 273යි කියලා. එහෙම ගත්තාම අපි සෙල්සියස් පරිමාණයේ යම්කිසි උෂ්ණත්වාගයක් θC කියලා ගත්තොත් සෙල්සියස් පරිමාණයට අනුරූපව යම්කිසි උෂ්ණත්වාගයක් θC කියලා ගත්තොත් කෙල්වින් පරිමාණයෙන් එම උෂ්ණත්වාගය ලියන්නේ T සමානයි 273 ධන θC කියලා. මෙන්න මේ විදිහේ සම්බන්ධතාවයක් තමයි කෙල්වින් උෂ්ණත්වය සහ සෙල්සියස් උෂ්ණත්වය අතර තියෙන්නේ. සෙල්සියස් උෂ්ණත්වයට 273ක් එකතු කළාම අපිට කෙල්වින් උෂ්ණත්වය ලැබෙනවා. ඉතින් යම් අවස්ථාවක ගැටලු විසඳීමකදී අවශ්‍ය වුණාම කෙල්වින් උෂ්ණත්වය අගය සෙල්සියස් උෂ්ණත්වයේ පරිවර්තනය කරගන්න ඕන වුණොත් එහෙම කෙල්වින් වලට ඒ සෙල්සියස් අගයට 273ක් එකතු කරලා කෙල්වින් වලට පරිවර්තනය කරගන්න පුළුවන්. හොඳයි. දැන් මම සාකච්ඡා කළා මේ දක්වා උෂ්ණත්ව මානයක් හදා ගැනීමට අවශ්‍ය කරන දේවල් මොනවද කියන එක. උෂ්ණත්ව මානයක් හදාගන්න උෂ්ණත්වමිතික ගුණයක්, උෂ්ණත්වමිතික ද්‍රව්‍ය, උෂ්ණත්ව පරිමාණ, උෂ්ණත්ව පරිමාණ හදනකොට අචල ලක්ෂ්‍ය. ඒ විදිහට ඊගාවට අපි සාකච්ඡා කළා උෂ්ණත්ව පරිමාණය අර්ථ දක්ව ගන්න විදිය. දැන් මෙන්න මේ ටික සියල්ලම එකතු කරලා තමයි උෂ්ණත්ව මානයක් සකස් කරගන්නේ. ඉතින් එහෙම හදන උෂ්ණත්ව මාන රාශියක් තියෙනවා. අපි මෙතනදී සාකච්ඡා කරන්නේ රසදිය වීදුරු උෂ්ණත්ව මානය පිළිබඳව. මේක තමයි සරලම පහසුම අඩුම මිලකට ගන්න පුළුවන් උෂ්ණත්ව මානය. ලේසියෙන් භාවිතා කරන්නත් පුළුවන්.
හැබැයි මේක ඉතාමත්ම නිවැරදි උෂ්ණත්වමානයක් නෙමෙයි. විද්‍යාත්මක කටයුතු වලදී භාවිතා කරන හොඳ නිවැරදිතාවයකින් යුතු උෂ්ණත්වමානයක් නෙමෙයි. ඒ අවශ්‍යතාවයේ මත විද්‍යාවේදී භාවිතා කිරීම සඳහා විවිධ උෂ්ණත්වමාන තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපිට මේ පාඩමට ඒ ටික අදාළ වෙන්නේ නැති නිසා මම සාකච්ඡා කරන්නේ රසදිය වීදුරු උෂ්ණත්වමානය ගැන පමණයි මේ කියන්නේ. මේක තමයි අපිට තියෙන සරලම උෂ්ණත්වමානය. ළමයි මේක දැකලා තියෙනවා. කේසික බටයක එක කෙළවරක කුඩා බල්බයක් තියෙනවා. මේ බල්බය ඇතුලේ තියෙනවා රසදිය යම් පරිමාවක්. ඊට පස්සේ ඒකේ ඉතුරු කොටස කේසික බටේ තියෙන්නේ. එහෙම නැත්නම් සමහරට රසදිය බල්බයටත් වඩා චුට්ටක් උඩට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. අපි භාවිතා කරන කාමර උෂ්ණත්වයේදී කොහොම නමුත් අර කේසික බටේ තියෙන වාතය ටික ඉවත් කරලා අනිත් කෙළවරින් සීල් කරලා තමයි උෂ්ණත්වමානය හදලා තියෙන්නේ. ඉතින් අපි කියනවා වීදුරු තුල ද්‍රව උෂ්ණත්වමානයක් කියලා. මේක තමයි බහුලව භාවිතා කරන උෂ්ණත්වමානය. මේක ලේසි කෙලින්ම පාඨාංග කියවන්න පුළුවන්. අපිට යම්කිසි නිදර්ශකයක උෂ්ණත්වය කියව ගන්න ඕන නම් ඒ නිදර්ශකය තුළට උෂ්ණත්වමානය දාලා අපිට ඍජුවම පාඨාංකය කියව ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන පහසුව. නමුත් ඉතාම නිවැරදි උෂ්ණත්වමානයක් නෙමේ සාමාන්‍ය භාවිතය සඳහා ප්‍රමාණවත් උෂ්ණත්වමානයක්. ඉතින් ඔය උෂ්ණත්වමාන විවිධ විදිහට සකස් කරලා තියෙනවා. විවිධ දේවල් වලට සකස් කරලා තියෙනවා. ඒ අතරේ ඔය රසදිය වීදුරු උෂ්ණත්වමානයේම තමයි භාවිතා කරන්නේ උණ කටුව විදියට. අපි සාමාන්‍යයෙන් කියන උණ කටුව. උණ කටුව කියලා කියන්නේ වෛද්‍ය උෂ්ණත්වමානය. කියන්නේ වෛද්‍යවරු මිනිස් සිරුරේ උෂ්ණත්වය මැන ගැනීම සඳහා භාවිතා කරන උෂ්ණත්වමානයට තමයි උණ කටුව කියලා කියන්නේ. ඒක තරමක් විශේෂ ආකාරයකට සකස් කරලා තියෙනවා. ඒකට මේක මේ බොහෝ විට අර කලින් භාවිතා කරපු උණ කටු ඔක්කොම රෝගියාගේ මුඛේ ඉල්ලලා තමයි උෂ්ණත්වය කියවගන්නේ. ඉතින් මේ කාලේ නම් දරුවන්ට දකින්න පුළුවන් එවැනි උෂ්ණත්වමාන භාවිතා කරන ප්‍රමාණය අඩු කරලා තියෙනවා. මේ තියෙන වසංගත තත්ත්වයට එක්ක ඒ වෙනුවට ඔය විදිහට ලේසර් උෂ්ණත්වමාන පාවිච්චි කරනවා. ටච් කරන්නේ නැතුව, ස්පර්ශ වෙන්නේ නැතුව උෂ්ණත්වය කියව ගන්න පුළුවන් වෙන විදියට. ඉතින් මෙන්න මේ ටික තමයි උෂ්ණත්වමාන පිළිබඳව දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය. ප්‍රසාරණය ගැන සාකච්ඡා කරනකොට අපිට ආකාර තුනකට සාකච්ඡා කරන්න පුළුවන්. ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය, ද්‍රව වල ප්‍රසාරණය, ඒ වගේම වාතයේ ප්‍රසාරණය. මුලින්ම අපි බලන්නේ ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය පිළිබඳව. ඉතින් ඝන වස්තුවකට නැත්නම් ඝන ද්‍රව්‍යයකට තාපය සපයනකොට ඒකේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් උෂ්ණත්වය ඉහළ යනවා කියන එකෙන් අදහස් කරන්නේ මම කලින් කරපු පැහැදිලි කිරීමකට අනුව බලනකොට දරුවන්ට ඒක මතක තියෙනවා නම් අභ්‍යන්තර ශක්තිය ඉහළ යෑම. අභ්‍යන්තර ශක්තිය ඉහළ යෑම තමයි උෂ්ණත්වය ඉහළ යෑම හැටියට බාහිරට නිරූපණය කරන්නේ. ඒත් අභ්‍යන්තර ශක්තිය ඉහළ යනකොට විභව ශක්තියත් වැඩි වෙනවා. අණු පරමාණු වල අඩංගු වෙන විභව ශක්තියත් වැඩි වෙනවා. ඒ අභ්‍යන්තර ශක්තිය ඉහළ යනකොට අණු පරමාණු වල අඩංගු විභව ශක්තිය ඉහළ යනවා. විභව ශක්තිය ඉහළ යනකොට ඒවයි අර මධ්‍යන පිහිටීම් ටිකක් ඈත් වෙනවා. මධ්‍යන පිහිටීම්. ඒ කියන්නේ අන්තර් අණුක දුර වැඩි වෙනවා. ඒ අන්තර් අණුක දුර වැඩිවීමේදී අපිට ඒක නිරූපණය වෙන්නේ බාහිරට පරිමාව වැඩිවීමක් විදියට. අපි ඒකට තමයි ප්‍රසාරණය කියලා කියන්නේ. ඉතින් ඝන වස්තුවකට නැත්නම් ඝන ද්‍රව්‍යයකට තාපය සපයලා උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒ වස්තුවේ සිදුවන පරිමාවේ වැඩිවීම අපි ප්‍රසාරණය කියලා හඳුනනවා. ඝන ද්‍රව්‍යයක් එහෙම නැත්නම් ඝන වස්තුවක් අපිට විවිධ හැඩයට හදන්න පුළුවන්. ද්‍රව හෝ වාතය වගේ නෙමෙයි. විවිධ හැඩ ලබා ගන්න පුළුවන් ඝන වස්තුවක හැඩය නිශ්චිතයි. ඝන වස්තුවක් අපිට ඕන නම් දිග දණ්ඩක් වගේ, කම්බියක් වගේ දිගට හදන්නත් පුළුවන්. ඒ වගේ. එතකොට ඒකේ දිග තමයි ප්‍රධාන මෙනුම. ඊළඟට අපිට ඒක තැටියක් වගේ, ආස්තරයක් වගේ වර්ගඵලයේ ප්‍රධාන මෙනුම වෙන විදියට ආස්තරයක් වගේ නිර්මාණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඕනෑම හැඩයක් තියෙන වස්තුවක් විදියට නිර්මාණය කරන්නත් පුළුවන්. එතකොට ඝන වස්තුවකට නිශ්චිත හැඩයක් තියෙනවා. ඒ නිසා මේ ඝන වස්තුවක සිදුවන ප්‍රසාරණය අපිට විවිධ ආකාරවලට තමයි විවිධ අවස්ථාවලදී නිරූපණය වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දණ්ඩක්.
දණ්ඩක සිදුවන ප්‍රසාරණය අපිට නිරූපණය වෙන්නේ දිග වැඩිවීමක් හැටියට. දණ්ඩකට තාපය ලබා දීලා උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒක ප්‍රසාරණය සිද්ධ වෙනවා. ඒක අපි නිරූපණය වෙන්නේ අපිට දකින්න ලැබෙන්නේ දිගෙහි වැඩිවීමක් විදිහට. අත් වශයෙන්ම සිද්ධ වෙන්නේ දිග වැඩිවීම පමණක් නෙමෙයි. දණ්ඩක ඒ දිග වැඩි වෙනවා සමගම අපි හිතමු ඒකේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙනවා. ඒ වගේම සිලින්ඩරාකාර දණ්ඩක් වුණොත් එහෙම අරය වැඩි වෙනවා. ඒ සියල්ල ඒ විදිහට වෙනස් වෙනවා. නමුත් අපිට වඩා හොඳින් වඩා පැහැදිලිව නිරූපණය වෙන්නේ ඒකේ දිග වැඩිවීම. දිග වැඩිවීම තමයි පැහැදිලිව පේන්නේ. ඒ වගේම තමයි ආස්තරයක් ගත්තොත්, තැටියක් ගත්තොත් මොනම හැඩයක හරි වෘතයක් වගේ හෝ සමචතුරස්‍රාකාර හරි ඍජු කෝණාස්‍ර හරි එහෙම නැත්නම් නිශ්චිත විධිමත් හැඩයක් නැති වුණත් ඕනෑම ඒ වගේ අපි ආස්තරයක් ගත්තොත් ඒ ආස්තරයේ උෂ්ණත්වය ඉහළ නංවන කොටත් තාපය ලබා දීලා ඒකෙත් ඒ හැම මිනුමක්ම වැඩි වෙනවා. ඝනකම වැඩි වෙනවා, වර්ගඵලය වැඩි වෙනවා, පරිමාව වැඩි වෙනවා. ඒ සියල්ලම වැඩි වෙනවා. නමුත් අපිට බාහිරට වඩා හොඳින් පේන්නේ වර්ගඵලයේ වැඩිවීම. ඒ වගේම වෙනත් ඕනම හැඩේ ඝනකයක් හරි ගෝලයක් හරි විදියට හදලා තියෙන ඝන වස්තුවක් ගත්තොත් අපිට ඒකේ පරිමාව වැඩිවීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අනුව ඝන ද්‍රව්‍යවල සිදුවන ප්‍රසාරණය අපි ආකාර 3කට සාකච්ඡා කරනවා. එකක් තමයි රේඛීය ප්‍රසාරණය. රේඛීය ප්‍රසාරණය කියලා කියන්නේ ඔන්න ඔය අපි කියපු දණ්ඩක් වගේ එහෙම නැත්නම් කම්බියක් වැනි දිග වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවනකොට දිගෙහි සිදුවන වැඩිවීම තමයි අපි කියන්නේ රේඛීය ප්‍රසාරණය කියලා. ඊළඟට ආස්තරයක උෂ්ණත්වය ඉහළ නංවනකොට තැටියක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒ වර්ගඵලයේ සිදුවන වැඩිවීම, ශේෂ්ත්‍රඵලයේ සිදුවන වැඩිවීම වර්ගඵල ප්‍රසාරණය එහෙම නැත්නම් ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කියලා හඳුන්වනවා. යම්කිසි වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒකේ පරිමාව වැඩිවීම අපි පරිමා ප්‍රසාරණය කියලා හඳුන්වනවා. ඉතින් මේ රේඛීය ප්‍රසාරණය අපිට දැක ගන්න පුළුවන් යම් යම් අවස්ථාවල. රේඛීය ප්‍රසාරණය නිසා යම්කිසි බලපෑම් ඇති වෙනවා. විවිධ අවස්ථාවලදී විවිධ දේවලට එහෙම බලපෑම් ඇති වෙනවා. මම මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ මේ ඉස්සර ගොඩක් ඉස්සර කාලේ භාවිතා කරපු රේල් පාරක්. රේල් පාරවල් වල ඒ පීලි සකස් කිරීමේදී ඒ සකස් කරලා තිබිච්ච විදිය නිසා ඒ පීලි ප්‍රසාරණය වෙනකොට සිද්ධ වෙච්ච දෙයක්. ඒක තමයි පීලි ප්‍රසාරණය වෙනකොට පීලි දිගෙන් වැඩි වෙනකොට ඒවා ඇද වෙලා ඇඹරිලා යනවා. ඉතින් ඒක තමයි මේ රූප සටහනේ නිරූපණය කරලා තියෙන්නේ. නමුත් වර්තමානයේදී නම් මෙහෙම ඇඹරිලා ඇද වෙලා යන ඒවා දකින්න හම්බ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ සංසිද්ධිය වෙන්නේ මේ සමහර රටවල් තියෙනවා උෂ්ණත්වයේ ලොකු පරාසයක වෙනස් වෙන ඒවා. සීත කාලයේදී ඉතාමත්ම අඩු උෂ්ණත්වයකටපත් වෙනවා. උෂ්ණ කාලයේදී බොහොම වැඩි උෂ්ණත්වයකටපත් වෙන එහෙම රටවල් ප්‍රදේශ තියෙනවා. ඒවායේ තමයි මේම හුඟක් දුරට ලොකු උෂ්ණත්ව පරාසයකට උෂ්ණත්ව විචලනයක් පරිසරයේ උෂ්ණත්ව විචලනය ලොකු උෂ්ණත්ව පරාසයක් තුල සිද්ධ වෙන ප්‍රදේශවල තමයි මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ. මොකද අපි සමහර විට මේ රේල් පාර හදන්නේ අඩු උෂ්ණත්ව කාලයේදී වෙන්න පුළුවන්. නමුත් වැඩි උෂ්ණත්ව කාලය වෙනකොට මේ වගේ සංසිද්ධියක් වෙන්න පුළුවන්. වර්තමානයේදී මේ වගේ දේවල් වෙන්නේ නැහැ. ඇයි මම ඒක සාකච්ඡා කරන්නම්. මොකද එහෙම වෙන්නේ නැත්තේ කියලා. ඒක නොවෙන්න හේතුව තමයි පීල්ලේ සිදුවන ප්‍රසාරණය සඳහා පොඩි ඉඩක් තියලා මූට්ටු හදලා තියෙනවා. මේවට කියනවා ප්‍රසාරණ මූට්ටු කියලා. මේ රූප සටහනේ පෙන්නලා තියෙන එහෙම ප්‍රසාරණ මූට්ටුවක් සහිතව පීල්ලක් හදලා තියෙන විදිය. එතන පොඩි බලන්න මිලිමීටර් කීපයක නැත්නම් මිලිමීටර දශම ගණනක පොඩි ඉඩක් තියලා තමයි පීලි සම්බන්ධ කරලා තියෙන්නේ. පීලි ගණනාවක් සම්බන්ධ කරලා තමයි මාර්ගය සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ පීලි සම්බන්ධ කරන ස්ථානවලදී හරියටම මේ පීලි එකිනෙක ස්පර්ශ වෙන්න සලස්සන්නේ නැතුව ඒ අතරේ පොඩි ඉඩක් තියලා තියෙනවා. දැන් උෂ්ණත්ව ඍතුව ආපුවාම පීලි ප්‍රසාරණය වෙනකොට එහෙම ප්‍රසාරණය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර වගේ ඇදවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට මේ ප්‍රශ්නේ විසඳගෙන තියෙනවා. ඒ වගේම තවත් ඔය රේඛීය ප්‍රසාරණය කියන සංසිද්ධිය ඇති වෙන බලපෑමක් තමයි මේ අවලම්බ ඔරලෝසු. දැන් නම් අපිට මේවා හුඟක් දකින්න ලැබෙන්නේ නැහැ. අවලම්බයක් දෝලණය වීමට සලස්සලා කාලය මැනගන්න ඔරලෝසු තමයි මේ අවලම්බ ඔරලෝසු කියලා කියන්නේ.
ඉතින් මේක මේ කාලය මැන ගැනීම සඳහා භාවිතා කරපු ආරම්භක දියුණු ක්‍රමයක් විදිහට සලකනවා. ඉතින් එවැනි අවලම්බයක කාලාවර්තය මේ දරුවෝ ඒ කම්පනා තරංග පාඩමේදී සරල අනුවර්තී චලිතය යටතේදී ඉගෙනගත්ත දේවල් මතක නම් අවලම්බයක කාලාවර්තය ඒ අවලම්බයේ දිග මත රඳා පවතින එකක්. එතකොට අවලම්බයේ දිග වෙනස් වුණොත් එහෙම ඒ කාලාවර්තය වෙනස් වෙනවා. ඉතින් එහෙම අවලම්බ ඔරලෝසුවක ඒ අවලම්බයේ දිග ප්‍රසාරණය නිසා වෙනස් වුණාම කාලාවර්ත වෙනස් වෙනවා. එතකොට කාලය වෙනස් වෙන්න ඒක බලපාන ඔරලෝසුවෙන් මැනගන්න කාලය. ඒතකොට ඔරලෝසුව දෝෂ සහිත ඔරලෝසුවක් බවට පත් වෙනවා. ඒ වගේම මේ දෝලන චක්‍ර සමහර ඔරලෝසු වල ඔය දෝලන චක්‍රයක් එක වලල්ලක් දෝලණය වීමට සලස්සලා තමයි කාලය මැනගන්නේ. ඉතින් මේ කාලය මැන ගැනීමේදී ඔය දෝලන කියන එක භාවිතා කරනවා. දැන් තියෙන අතිනවීන ඔරලෝසු වලත් ඔය පරමාණුක දෝලක භාවිතා කරනවා කාලය මැන ගැනීම සඳහා. ඒ වගේ මේ දෝලන චක්‍ර භාවිතා කරන ඔරලෝසුවක වුණත් ඒ ප්‍රසාරණයේදී දෝලන චක්‍රවල අරය වෙනස් වුණාම අවස්ථිති ගූර්ණය වෙනස් වෙනවා. අවස්ථිති ගූර්ණය වෙනස් වුණාම ඒවැ දෝලන කාලාවර්තය වෙනස් වෙනවා. දෝලන කාලාවර්තය වෙනස් වුණාම ඔරලෝසුවේ වේලාව වෙනස් වෙනවා. මේ විදිහට ඔරලෝසුව වල වේලාව වෙනස් වීම කෙරෙහි මේක බලපානවා. ඉතින් ඒවා නිවැරදි කර ගැනීමට යම් ක්‍රමවේද භාවිතා කරනවා. ඉදිරියේදී අපිට ඔය බහුවර්ණ ගැටලු සාකච්ඡා කරන අවස්ථාවලදී මේවා එතකොට අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. ඊළඟට තව මේ ප්‍රසාරණය මම කිව්වා මේ ප්‍රසාරණය නිසා එන බලපෑම පාලං වලට ඒ වගේ විවිධ එවැනි තැන් වලට ප්‍රසාරණය වෙනකොට ඒවා කැඩිලා අර රේල් පීලි කැඩිලා බිඳිලා ඇඹරිලා ගියා වගේම බලපානවා. ඉතින් ඒ තැන් වලත් මේ ප්‍රසාරණ මූට්ටු විශේෂයෙන්ම ළමයි බොහෝ විට මේ දරුවෝ දැකලා ඇති පාලං වල ප්‍රසාරණ මූට්ටු තියෙනවා. පාලං වල ප්‍රසාරණ මූට්ටු තියෙනවා. සමහර වෙලාවට සමහර ස්ථානවල කාලයක් යනකොට මේ ප්‍රසාරණ මූට්ටු අබලං වෙනවා. දැන්වීම් පුවරු හයි කරලා තියෙනවා. මේ පාලමේ ප්‍රසාරණ මූට්ටු අබලං වී ඇත. ඒ නිසා ප්‍රවේශමෙන් රිය ධාවනය කරන්න කියලා සටහන් කරලා තියෙන දැනුත් මේ දරුවෝ පාරවල් වල යනකොට සමහර වෙලාවට දැකලා ඇති. ඉතින් ඒ ප්‍රසාරණ මූට්ටු සකස් කරලා තියෙන බලන්න මේ රූප සටහනේ පෙන්වලා තියෙන ප්‍රසාරණ මූට්ටුව. එතන ඒ මූට්ටුවක් සකස් කරලා තියෙනවා ප්‍රසාරණය වීමට ඉඩ තියලා. ප්‍රසාරණය වීමට ඉඩ තිබ්බහම අනවශ්‍ය තෙරපුමක් අනවශ්‍ය ප්‍රත්‍යාබලයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඇඹරීමට, තෙරපීමට, කැඩිලා බිඳිලා යෑමට හේතු වෙන්නේ නැහැ. ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. ප්‍රසාරණය වෙනකොට ප්‍රසාරණය වෙන්න ඉඩක් තියලා තියෙනවා. එච්චරයි කරලා තියෙන්නේ. ඒ නිසා අනවශ්‍ය තෙරපුමක් එන්නේ නැහැ. එතකොට අර වෙච්ච සිද්ධිය වෙන්නේ නැහැ. ප්‍රශ්නෙන් බේරෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඇතිවීමෙන් වළක්ව ගන්න පුළුවන්. ඉතින් ප්‍රසාරණ මූට්ටු මේවා ඕන තරම් අපිට දකින්න ලැබෙනවා පාරේ ගමන් කරනකොට. ඉතින් මෙන්න මේ වගේ ක්‍රමවලට ඔය රේඛීය ප්‍රසාරණතාවයේ රේඛීය ප්‍රසාරණය නිසා ඇතිවෙන බලපෑම් මගහරවගෙන තියෙනවා. ඉතින් රේඛීය ප්‍රසාරණය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට තියෙන තවත් මාතෘකාවක් තමයි රේඛීය ප්‍රසාරණතාවය. මෙන්න මේක අර්ථ දැක්වීමක් ළමයි මේක දැනගන්න ඕන. රේඛීය ප්‍රසාරණතාවය. රේඛීය ප්‍රසාරණතාවය. දැන් ඔය අපි ගත්තොත් එහෙම දැන් හැමදේම ලෝහ එහෙම ගත්තොත් හුඟක් ප්‍රසාරණය වෙනවා ඒවා. යකඩ, පිත්තල, වානේ වගේ විවිධ දේවල් ඒ ප්‍රසාරණය වෙන ප්‍රමාණය ටිකක් වැඩි. සමහර ඒවා හොඳින් ඒ තරම් හොඳට ප්‍රසාරණය වෙන්නේ නැහැ. නමුත් ඒ හැම වස්තුවක්ම එකම ප්‍රමාණයට ප්‍රසාරණය වෙන්නේ නැහැ. අපි හිතමු උදාහරණයක් විදිහට මේ අපි ගාව තියෙනවා යකඩ දණ්ඩක්, පිත්තල දණ්ඩක් සහ වානේ දණ්ඩක්. මේවා මුල් දෙක සමානයි. මුල් දෙක සමානයි. ඒක ඔක්කොම එකම දිගක් සහිත ඒවා. මේ දඬු ටික සියල්ලම ආරම්භයේදී නැත්නම් යම්කිසි උෂ්ණත්වයකදී මේවට ඔක්කොටම තියෙන එකම දිගක් කියලා හිතන්න. හැබැයි අපි මේ සියල්ලගේම උෂ්ණත්වය යම්කිසි ප්‍රමාණයකින් ඉහළ නංවනවා. යම්කිසි ප්‍රමාණයකින් මේ සියල්ලගේම උෂ්ණත්වය ඉහළ නංවපුවාම ඉහළ නංවල බැලුවොත් එහෙම අපිට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ මේවා වෙනස් ප්‍රමාණ වලින් ප්‍රසාරණය වෙලා තියෙනවා කියන එක. වෙනස් ප්‍රමාණ වලින් ප්‍රසාරණය වෙලා තියෙනවා. හැම එකක්ම එකම ප්‍රමාණයට ප්‍රසාරණය වෙන්නේ නැහැ. හැම එකක්ම එකම ප්‍රමාණයට ප්‍රසාරණය වෙන්න තිබුණා.
මේ හැම දණ්ඩක්ම එකම ද්‍රව්‍යයකින් හදලා තිබුණා නම් අපි තුන් මේ දඬු සියල්ලම යකඩ නම් එහෙනම් යම් ප්‍රමාණයකට උෂ්ණත්වය ඉහළ නම් අපුවාම එකම ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙනවා. ඒ දඬු සියල්ලක්ම පිත්තල නම් ඒත් එකම ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙනවා. එකම ද්‍රව්‍යයෙන් හදලා තිබුණා නම් එකම ප්‍රමාණයට ප්‍රසාරණය වෙනවා. නමුත් අපි දන්නවා විවිධ ද්‍රව්‍ය වලින් සකස් කරපුවාම එකම ප්‍රමාණයෙන් ප්‍රසාරණය වෙන්නේ නැහැ. විවිධ ප්‍රමාණයෙන් තමයි ප්‍රසාරණය වෙන්නේ එකම උෂ්ණත්ව වෙනසක් සඳහා. එහෙනම් ඇයි එහෙම වෙන්නේ? අපිට මේක උපකල්පනයක් කරන්න පුළුවන්. අපිට හිතන්න පුළුවන් ප්‍රසාරණය කෙරෙහි බලපානවා ඒ වස්තුව ඒ දණ්ඩ හදලා තියෙන ද්‍රව්‍ය මොකක්ද කියන එක. ඒ ද්‍රව්‍ය මත රඳා පවතින යම්කිසි ගුණයක් තියෙනවා ප්‍රසාරණය කෙරෙහි බලපාන. මෙන්න මේකට තමයි අපි කියන්නේ රේඛීය ප්‍රසාරණතාවය කියලා. ද්‍රව්‍යයක ප්‍රසාරණය කෙරෙහි බලපාන ඒ ද්‍රව්‍යයට ආවේනික ගුණය ඒකේ රේඛීය ප්‍රසාරණතාවය. විශේෂයෙන්ම මෙතන රේඛීය ප්‍රසාරණතාවය කියන එක අපි කියනකොට දිග ප්‍රසාරණය දිග වැඩිවීම කෙරෙහි බලපාන ඒ ගුණය තමයි රේඛීය ප්‍රසාරණතාවය කියලා කියන්නේ. ඉතින් ශේෂඵලයේ වැඩිවීම කෙරෙහිත් පරිමාව වැඩිවීම කෙරෙහිත් මේ ගුණයම බලපාන ප්‍රතිශතය ප්‍රමාණය අනුපාතය වෙනස් වීම පමණයි වෙන්නේ. නමුත් මූලිකවම තියෙන්නේ මේ ගුණය. ඉතින් අපි අර්ථ දක්වන්නේ මෙහෙමයි මේ රේඛීය ප්‍රසාරණතාවය. මේ පිළිබඳව සිද්ධාන්ත කියවීමක් ළමයි කරලා තියෙනවා නම් මේක මතක් වෙයි. එහෙම නැත්නම් නැවත මතක් කර ගැනීමට මේක පාවිච්චි කරන්න පුළුවන්. රේඛීය ප්‍රසාරණතාවයේ අර්ථ දක්වන්නේ අපි මෙන්න මෙහෙමයි. යම්කිසි දණ්ඩක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී ඒකක දිගකට සිදුවන දිගෙහි වැඩිවීම. ඒකක දිගකට සිදුවන උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී ඒකක දිගකට සිදුවන දිගෙහි වැඩිවීම තමයි රේඛීය ප්‍රසාරණතාවය කියලා කියන්නේ. මම ගන්නම් මෙහෙම මෙන්න L දිග දණ්ඩක්. මේකේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නංවනවා. එතකොට මේක යම්කිසි දිගකටපත් වෙනවා. දිග වැඩි වෙනවා. L ඩෑෂ් දක්වා දිග වැඩි වුණා කියලා හිතමු. ඒ දිගෙහි සිදුවෙච්ච වැඩිවීම L ඩෑෂ් අඩු කිරීම L කියන එකෙන් ගන්න පුළුවන්. ඒක ඩෙල්ටා L කියලා මම ගන්නම්. එතකොට ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ නැංවීමේදී ඒකේ දිග වැඩි වුණා ඩෙල්ටා L කියලා ප්‍රමාණයකින්. දැන් රේඛීය ප්‍රසාරණතාවයේ අර්ථ දැක්වීමේදී කියන්නේ ඒකක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නංවනකොට ඒකක දිගකට සිදුවන දිගෙහි වැඩිවීම කියලා. ඒකක දිගක් සඳහා සිදුවන දිගෙහි වැඩිවීම. ඒ කියන්නේ ඩෙල්ටා L බෙදන්න ඕන L වලින් එතකොට ලැබෙනවා ඒකක දිගකට සිදුවන දිගෙහි වැඩිවීම. සෙල්සියස් 1ක් සඳහා සෙල්සියස් 1ක උෂ්ණත්ව වෙනසක් සඳහා ඒකක දිගකට සිදුවන දිගෙහි වැඩිවීම හොයන්න මේක ඩෙල්ටා තීටා වලින් බෙදන්න ඕන. එතකොට අපිට ලැබෙනවා ඒ සෙල්සියස් 1ක උෂ්ණත්ව වැඩිවීමක් සඳහා ඒකක දිගකට සිදුවන දිගෙහි වැඩිවීම මේක තමයි රේඛීය ප්‍රසාරණතාවය කියලා අර්ථ දක්වන්නේ. ඒක ඇල්ෆා කියලා ගත්තොත් එහෙම අපි ලියන්න පුළුවන් ඇල්ෆා සමානයි ඩෙල්ටා L යට L ඩෙල්ටා තීටා කියලා. ඇල්ෆාගේ ඒකකය කෙල්විනේට නැත්නම් සෙල්සියස් අංශකයට කෙල්විනේට නැත්නම් සෙල්සියස් අංශකයට කියලා අපි ලියනවා. මේකෙන් අපිට ගන්න පුළුවන් ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සම්බන්ධතාවය. කියන්නේ මුල් දිගත් උෂ්ණතා අන්තරයත් ඇසුරෙන් දිගෙහි සිදුවන වැඩිවීම අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් මුල් දිග L එකයි ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කළාට පස්සේ දිග L දෙකයි කියලා ගත්තොත් එහෙම L එක සහ L දෙක අතර සම්බන්ධතාවය අපිට ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. L එක සහ L දෙක අතර සම්බන්ධතාවය අපිට ගොඩනගා ගන්න පුළුවන් මේ සම්බන්ධයම පාවිච්චි කරලා කියන්නේ ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සම්බන්ධය භාවිතා කළොත් එහෙම ඩෙල්ටා L කියන්නේ එතකොට L දෙක ඍණ L එක මුල් දිග L එකයි කියලා ගත්තාම ඇල්ෆා ඩෙල්ටා තීටා මේකෙන් අපිට L දෙක සමානයි L එක වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා සමීකරණය සකස් කරගන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී මේක අපිට සමීකරණයක් විදිහට සූත්‍රයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ විදිහට අපිට උෂ්ණතාන්තරයකින් උෂ්ණතාන්තරයක් ඇති කරපුවාම නව දිග හොයාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ රේඛීය ප්‍රසාරණයේ බලපෑම් ගැන අපි සාකච්ඡා කරා. ඒකේ භාවිතා සහ යෙදීම් තියෙනවා.
එක යෙදීමක් තමයි ද්විලෝහ පටිය. මේ රූප සටහනේ පෙන්වලා තියෙන්නේ ද්විලෝහ පටිය. එතකොට ද්විලෝහ පටියක් කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණතාවයන් එකිනෙකට වෙනස්. තුනී පටි දෙකක්. එකිනෙක මත පාස්සලා හදාගත්ත තනි පටියකට තමයි ද්විලෝහ පටියක් කියලා කියන්නේ. එතකොට ද්විලෝහ පටියක තියෙනවා රේඛීය ප්‍රසාරණතාවයන් එකිනෙකට වෙනස් පටි දෙකක්. ඉතින් එවැනි දෙවිලෝහ පටියක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒ පටිය සකස් කරලා තියෙන රේඛීය ප්‍රසාරණතාවයන් වෙනස් පටි දෙක ප්‍රසාරණය වෙන්නේ වෙනස් ප්‍රමාණ වලින්. ඒවැ රේඛීය ප්‍රසාරණතාවයන් වෙනස් හින්දා. ඒ වෙනස් ප්‍රමාණ වලින් ප්‍රසාරණය වෙනකොට මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට ඒ ද්විලෝහ පටිය වක්‍ර හැඩයක් ගන්නවා. නැමෙනවා. වඩා වැඩි රේඛීය ප්‍රසාරණතාවයක් තියෙන පටිය පිටතට එන විදිහටත් වඩා අඩු රේඛීය ප්‍රසාරණතාවයක් තියෙන පටිය ඇතුළට එන විදිහටත් ද්විලෝහ පටිය වක්‍ර හැඩයකට නැමෙනවා. ඉතින් මේ නැමෙන එක තමයි අපිට ඒකෙන් ලබා ගන්න පුළුවන් සුවිශේෂම මේ ගුණය. ඒක කෙනෙකුට නම් මේ නැමෙන එක ඇති දෙයක් නැති වෙන්න පුළුවන්. නැමෙනවා තමයි. ඉතින් ඒ නැමෙන එකෙන් යම්කිසි කෙනෙක් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නැති වෙන්න පුළුවන්. නැමුණට. නමුත් මේ ගැන නිර්මාණශීලීව හිතුවොත් මේ නැමෙන එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකද්ද කියලා ඒක ඊටාම වැදගත් කාරණාවලට භාවිතා කරන්න පුළුවන්. ඊටාම වැදගත් කාරණාවලට භාවිතා කරන්න පුළුවන්. මේ රූප සටහනේ පෙන්වලා තියෙන්නේ ගිනි අනතුරු සංඥා පරිපතයක් සකස් කරලා තියෙන විදිය. ගිනි අනතුරු සංඥා පරිපතයක මේක භාවිතා කරන්න පුළුවන්. ඒ නැමීම මගින් පරිපතේ සම්බන්ධ වෙන විදියට නැමෙන්නේ උෂ්ණත්වය ඉහළ යනකොට ප්‍රසාරණය වෙනකොටනේ. ප්‍රසාරණය වෙනකොට නැමෙනකොට පරිපතේ සම්බන්ධ වෙනවා. පරිපතේ සම්බන්ධ වුණාම අර සංඥා එක්ක නලාව සයිරන් එක එහෙම නැත්නම් ඒ සීනුව නාද වෙන විදියට සකස් කරන්න පුළුවන්. ගිනි අනතුරු සංඥා පරිපතවල මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ද්විලෝහ පටිය. ඒ වගේම උෂ්ණත්ව පාලක පරිපතවලත් ද්විලෝහ පටිය භාවිතා කරනවා. ඔය විදුලි ස්තිරික්කවල ද්විලෝහ පටිය භාවිතා කරලා උෂ්ණත්ව පාලක පරිපත සකස් කරලා තියෙනවා. ඒ වගේම වාහනවල එන්ජිමේ උෂ්ණත්වය නිරූපණය කරන එහෙම නැත්නම් උෂ්ණත්වය පාලනය කරන පරිපතවල ඒ ද්විලෝහ පටි භාවිතා කරලා තියෙනවා. උෂ්ණත්ව පාලන පරිපතවල ද්විලෝහ පටි භාවිතා කරලා තියෙනවා. භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා ඒක සරල සංසිද්ධියක් වුණත් ද්විලෝහ පටියක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒක වක්‍ර වීම සරල සංසිද්ධියක් වුණත් ඒක ඊටාම වැදගත් කාරණාවලට භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ කාරණේ තමයි විද්‍යාවේ හැමතැනම තියෙන්නේ. ඊටාම සරල සංසිද්ධි ඉතා වැදගත් දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. අර නීල් ආම්ස්ට්‍රෝන් කිව්වා වගේ සඳ මත පා තියලා නීල් ආම්ස්ට්‍රෝන් කිව්වේ මේක මිනිසෙකුගේ කුඩා පියවරක් වුණත් මේක මිනිස් වර්ගයාට යෝධ පිම්මක් කියලා. අන්න ඒ වගේ තමයි පොඩි දේවල් ඒවා සරල දේවල් වුණත් අපිට ඒවා වඩා වැදගත් තැන්වලට වැදගත් විදියට වටිනා දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. බලන්න මේ සරල සංසිද්ධිය ද්විලෝහ පටියක වක්‍ර වීම උෂ්ණත්වය ඉහළ යාමත් සමගම ඉතා වැදගත් තැන්වලට භාවිතා කරලා තියෙන විදිය. එතකොට ඊළඟට අපි මේ සාකච්ඡා කරමු ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය. ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කියලා කියන්නේ ආස්තරයක් වැනි වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒකේ වර්ගඵලයේ සිදුවන වැඩිවීම. ඉතින් ඒ වගේ අපිට ද්‍රව්‍යයක් සඳහා ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවය කියන රාශිය අර්ථ දක්වන්න පුළුවන් කලින් රේඛීය ප්‍රසාරණතාවයේ අර්ථ දක්වුවා වගේම මම ඒ ගැන විස්තර කරපු නිසා එවැනිම විස්තරයක් තමයි මේ සඳහන් කරන්න තියෙන්නේ. තමයි අවබෝධ කරගන්න පුළුවන් ඒ හින්දා ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවයේ බීටා කියලා ගත්තොත් බීටා කියන එක අපිට ලියන්න පුළුවන් ශේෂ්ත්‍රඵලයේ වැඩිවීම ඩෙල්ටා A බෙදීම මුල් වර්ගඵලයේ නැත්නම් මුල් ශේෂ්ත්‍රඵලයේ ඩෙල්ටා තීටා. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මේකෙන් අපිට ගත්ත හැකි ඩෙල්ටා A සමානයි A බීටා ඩෙල්ටා තීටා කියලා. A බීටා ඩෙල්ටා තීටා කියලා ඔගෙන් ගන්න පුළුවන්. එතකොට ඩෙල්ටා A කියලා කියන්නේ වර්ගඵලයේ වැඩිවීම ඩෙල්ටා A කියලා කියන්නේ වර්ගඵලයේ වැඩිවීම ආරම්භක වර්ගඵලයේ 1 සහ පසු වර්ගඵලයේ 2 කියලා ගත්තොත් එහෙම ඒ දෙක ඍණ ඒ 1 සමානයි ඒ 1 වාරයක් බීටා ඩෙල්ටා තීටා කියලා ලැබෙනවා. මේකෙන් අපි අර කලින් වගේම අපිට සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන් ඒ දෙක සමානයි ඒ 1 වාරයක් 1 ධන බීටා ඩෙල්ටා තීටා කියලා. මේ විදිහට අපිට සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා.
මම මේක වැඩි දුරට පැහැදිලි කළේ නැත්තේ ශේෂඵල රේඛීය ප්‍රසාරණතාවයේදී කරපු පැහැදිලි කිරීමම තමයි මේකටත් මට නැවත කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි අපි ගියොත් එහෙම ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණයට ගියොත් ඝන වස්තුවක් ඕනෑම වස්තුවක් ඒ කියන්නේ ඝන පරිමාප්‍රසාරණය කියන එකට ගියොත් එහෙම පරිමාප්‍රසාරණය කියන කාරණයට ගියොත් එහෙම ඕනෑම ඝන වස්තුවක උෂ්ණත්වය ඉහළ නම් වෙනකොට ඒකේ පරිමාවයේ සිදුවන වැඩිවීම තමයි පරිමාප්‍රසාරණය කියලා කියන්නේ. එතකොට ඒ සඳහාත් අපිට පරිමාප්‍රසාරණතාවය කියලා රාශියක් අර්ථ දක්ව ගන්න පුළුවන්. ඒ රාශිය අපිට අර කලින් වගේම අර්ථ දක්වන්න පුළුවන්. වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නංවන විට ඒකක පරිමාවක් සඳහා සිදුවන පරිමාවේ වැඩිවීම විදියට අපිට පරිමාප්‍රසාරණතාවය අර්ථ දක්වන්න පුළුවන්. අපි ඒක ගැමා කියලා ගත්තොත් එහෙම ගැමා සමානයි ඩෙල්ටා V බෙදීම V ඩෙල්ටා තීටා කියලා ලැබෙනවා. ඉතින් මේ විදියටම ආරම්භක පරිමාව V1යි අවසාන පරිමාව V2යි කියලා ගත්තොත් එහෙම V2 සමානයි V1 වාරයක් 1 ධන ගැමා ඩෙල්ටා තීටා කියන සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. මේ ලබා ගැනීම මම කලින් පැහැදිලි කරපු විදියමයි. එතකොට මේ විදියට අපිට ප්‍රසාරණතාවයන් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මම මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ ආස්තරයක්. මේක මේ වැදගත් කාරණයක් නිසා මම ගත්තා. දැන් බලන්න මේකේ මේ පළවෙනි තීරයේ දක්වලා තියෙනවා ඒ ආස්තරය ඇතුලේ ආපහු රවුමකුත් අරගෙන තියෙනවා. ලකුණු කරලා තියෙනවා. නමුත් ඒක අයින් කරලා නැහැ. දෙවෙනි තීරයේ පෙන්නලා තියෙනවා ඒ රවුම අයින් කරලා තියෙනවා. තුන්වෙනි තීරයේ ඒ පෙන්නලා තියෙන්නේ අයින් කරපු මැද වෘත්තාකාර කොටස. එතකොට දැන් අර සම්පූර්ණ වස්තුව පළවෙනි තීරයේ පෙන්නලා තියෙන විදිහට සම්පූර්ණ වස්තුවට තාපය සපයපුවම ඒක අර දෙවෙනි පේලියේ පළවෙනි වස්තුව වගේ ප්‍රසාරණය වෙනවා. විශාල වෙනවා. ප්‍රසාරණය වෙනවා. ඒකට ඒ ප්‍රසාරණය වෙන වස්තුවයි ඊට එහා පැත්තේ තියෙන අර වලල්ල කවය වගේ එකයි ගත්තොත් එහෙම මේ දෙකේ විස්කම්භ සමානයි. ඒ කියන්නේ මේ කොටස වෙනම ප්‍රසාරණය වෙලා තියෙන ප්‍රමාණය ගත්තත් අර සංයුක්ත වස්තුව ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණයටම සමානයි. ඒ විතරක් නෙමෙයි අර මැද තියෙන කොටස කපා ඉවත් කරපු කොටසේ සිදු වෙලා තියෙන ප්‍රසාරණයයි ඒ කපා ඉවත් කරපුවාම ලැබෙන කුහරේ හිදස ප්‍රසාරණය වෙලා තියෙන ප්‍රමාණයයි දෙක සමානයි. හිදස ප්‍රසාරණය වෙලා තියෙන ප්‍රමාණයයි අර ඉවත් කරපු කොටස ප්‍රසාරණය වෙලා තියෙන ප්‍රමාණයයි දෙක සමානයි. ඒකේ අදහස් කරන්නේ අපි යම්කිසි ආස්තරයක මේක ඕනනම් අපිට ගන්න පුළුවන් වස්තුවක වුණත් යම් ආස්තරයක මෙහෙම මේ තියෙන ආස්තරයක අපි සිදුරක් සකස් කළොත් මෙහෙම කොටසක් කපලා අයින් කරලා සිදුරක් සකස් කළොත් උෂ්ණත්වයේ ඉහළ නංවනකොට මේ ආස්තරයේ ප්‍රසාරණය වෙනවා සමගම ඔය සිදුරත් ප්‍රසාරණය වෙනවා. සිදුරත් ප්‍රසාරණය මේක සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත් පැත්තට සිදුර ප්‍රසාරණය වෙන්නේ නැහැ ඒක පුංචි වෙනවා ඇති නේද කියලා කෙනෙකුට ඕනනම් හිතන්න පුළුවන්. නමුත් අත් වශයෙන්ම මේ සිදුර ප්‍රසාරණය වෙනවා. හොඳයි අපි බලමු ඊට පස්සේ මේ ද්‍රව වල සිදුවන ප්‍රසාරණය. ප්‍රසාරණය ගැන සාකච්ඡා කරනකොට ඝන ද්‍රව්‍ය, ද්‍රවය, ඒ වගේම වාතය මේ සියල්ලම ප්‍රසාරණය වෙනවා. තාපයේ සපයනකොට උෂ්ණත්වයේ නගිනවා. ඒ වගේම ඒ අනුව ඒ ප්‍රසාරණය සිද්ධ වෙනවා. දැන් ද්‍රවයකටත් තාපයේ සපයනකොට ද්‍රවයේ උෂ්ණත්වයේ ඉහළ යනවා. ඒ වගේම ඒ ප්‍රසාරණය සිද්ධ වෙනවා කියන එක සමහර විට මේ දරුවන්ට මේ අත්දැකීමත් ඇති. ඔය කේතලයකට වතුර දාලා රත් කරද්දී ඒ වතුර ටික රත් වෙද්දී සෙල්සියස් 100කට ආසන්න වෙනකොට ඒ කෙමියෙන් වතුර පිටතට ගලාගෙන යනවා. බොහෝ වෙලාවට දැකලා ඇති. කෙමියෙන් එහෙම ජලය පිටතට ගලාගෙන යනවා දැකලා ඇති. එහෙම වෙන්නේ අර ප්‍රසාරණය නිසා. ප්‍රසාරණය නිසා තමයි එහෙම වෙන්නේ. ජලයේ සිදුවෙච්ච ප්‍රසාරණය නිසා. එතකොට ඒ විදිහට ජලය සහ අනිකුත් ද්‍රව උෂ්ණත්වයේ ඉහළ නගිනකොට ප්‍රසාරණය වෙනවා. පරිමාව වැඩි වෙනවා. නමුත් ද්‍රවවල සිදුවන ප්‍රසාරණය
අපිට අර ඝනද්‍රව්‍යයක සිදුවන ප්‍රසාරණය වගේ ආකාර තුනකින් සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ. ඝනද්‍රව්‍යයක් නම් රේඛීය ප්‍රසාරණයට ලක් වෙනවා. ශේෂඵල ප්‍රසාරණයට ලක් වෙනවා. පරිමාප ප්‍රසාරණයට ලක් වෙනවා. ඒ විදිහට අපි ආකාර තුනකින් සාකච්ඡා කළා. ඉතින් එහෙම සාකච්ඡා කරන්න පුළුවන්කම අපිට ලැබුණේ ඝනද්‍රව්‍ය නිශ්චිත හැඩයකින් හදන්න පුළුවන් නිසා. ඝන වස්තුවකට නිශ්චිත හැඩයක් තියෙනවා. දණ්ඩක් විදිහට හදන්න පුළුවන්. හස්තරයක් විදිහට හදන්න පුළුවන්. ඊළඟට වෙනත් ඕනෑම හැඩයකට මේ ඝන වස්තු හදන්න පුළුවන්. නිශ්චිත හැඩයක් තියෙනවා. නමුත් ද්‍රවයකට එහෙම නිශ්චිත හැඩයක් නැහැ. ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැති නිසා අපි ද්‍රවය සම්බන්ධයෙන් රේඛීය ප්‍රසාරණය, ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණය, පරිමා ප්‍රසාරණය ආදී වශයෙන් විවිධ ආකාරවල ප්‍රසාරණ සාකච්ඡා කරන්නේ නැහැ. එහෙම සාකච්ඡා කරන්න බෑ. ද්‍රවයක සිදුවන එකම එක ප්‍රසාරණය පරිමා ප්‍රසාරණය. උෂ්ණත්වයේ ඉහළ නංවනකොට පරිමාවේ සිදුවන වැඩිවීම තමයි පරිමා ප්‍රසාරණය කියලා කියන්නේ. ඉතින් ඒ ප්‍රසාරණය පිළිබඳව විතරයි ද්‍රවයක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ද්‍රවයක් ඒක අඩංගු වෙන භාජනයේ හැඩේ තමයි හැමතිස්සෙම ලබා ගන්න. ඉතින් මේ රූප සටහනේ පෙන්වලා තියෙන්නේ එහෙම පරිමා ප්‍රසාරණය සිද්ධ වෙලා තියෙන ආකාරය. ද්‍රවය අඩංගු භාජනයට යම්කිසි තාප ප්‍රමාණයක් ලබා දීලා උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒ ද්‍රව මට්ටම ඉහළ නැගලා තියෙන්නේ ඒ ද්‍රවයේ සිදුවන පරිමා ප්‍රසාරණය නිසා. එතකොට ද්‍රවයේ පරිමා ප්‍රසාරණය පිළිබඳව අපි සාකච්ඡා කරද්දී තවත් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා. මම කිව්වා මේ ද්‍රවයක් හැම විටම අඩංගු කරන්නේ යම්කිසි භාජනයක් තුල. එතකොට ද්‍රවයේ ප්‍රසාරණය අපි නිරීක්ෂණය කරන්න නම් ඒ භාජනය තුල ද්‍රව මට්ටම ඉහළ නැගීම අපි නිරීක්ෂණය කරන්න ඕන. හිතන්නකෝ මෙන්න මේ වගේ භාජනයක් මම තෝරගත්තා. මොකද ප්‍රසාරණය කියන එක පැහැදිලිව දැක ගන්න ඕන නිසා. මේ විදිහට ද්‍රවය මේකට දාලා තියෙනවා. මේකට දැන් තාපය සපයලා උෂ්ණත්වය ඉහළ නැංගුවොත් තාපය සපයලා උෂ්ණත්වය ඉහළ නැංගුවොත් මේ ද්‍රව මට්ටම ඉහළ යනවා. ද්‍රව මට්ටම ඉහළ යනවා. මේ ද්‍රව මට්ටම ඉහළ ගිය ප්‍රමාණය අපි ප්‍රසාරණය කියලා හඳුන්වනවා. ද්‍රවයේ ප්‍රසාරණය සිද්ධ වෙච්ච නිසා තමයි ද්‍රව මට්ටම ඉහළ ගියේ. නමුත් සත්‍ය වශයෙන්ම ද්‍රවයේ සිද්ධ වෙච්ච ප්‍රසාරණයද මේකෙන් නිරූපණය කරන්නේ. ඔය ද්‍රව මට්ටම ඉහළ නැගීමෙන් සත්‍ය වශයෙන්ම ද්‍රවයේ සිද්ධ වෙච්ච ප්‍රසාරණය නෙමෙයි නිරූපණය වෙන්නේ. ඒකට හේතුව තමයි අපි ද්‍රවයට තාපය සැපයීමට නම් අපිට සිද්ධ වෙනවා මේ භාජනයටත් තාපය සපයන්න. මොකද ද්‍රවය හැමතිස්සෙම භාජනයකයි අඩංගු වෙලා තියෙන්නේ. එතකොට ද්‍රවයට තාපය සපයනකොට ඒ සපයන තාපයෙන් කොටසක් භාජනයත් අවශෝෂණය කරගන්නවා. එතකොට ද්‍රවයේ උෂ්ණත්වය ඉහළ නගිනවා වගේම තාපය අවශෝෂණය කරන බඳුනේ උෂ්ණත්වයත් ඉහළ නගිනවා. එතකොට ද්‍රවයේ ප්‍රසාරණය වෙනවා වගේම බඳුනත් ප්‍රසාරණය වෙනවා. මේ දෙකම අවසානයේදී එකම උෂ්ණත්වයකටපත් වෙන්නේ. ද්‍රවය සහ ඒ බඳුන එකම උෂ්ණත්වයකටපත් වෙනවා. දැන් මම අර කලින් කතා කරපු කේතලයේ සහ කේතලයේ තිබිච්ච ජලය. ඔය දෙකම අවසානයේදී එක උෂ්ණත්වයකටපත් වෙනවා. ජලය නටන උෂ්ණත්වයටපත් වුණාම ජලයත් සෙල්සියස් 100 උෂ්ණත්වයේ කේතලෙත් සෙල්සියස් 100 උෂ්ණත්වයේ. ඉතින් අර සමහර වෙලාවට ඕකේ මේ අර ජලයේ නැති කොටසක් ගත්තොත් එහෙම ඒ ගිනි දැල්ලට විවෘත වෙලා වැඩි උෂ්ණත්වයකටපත් වෙන්න පුළුවන්. නැත්නම් ජලයත් එක්ක ස්පර්ශ වෙලා තියෙන සෑම ලක්ෂයක්ම ජලයේ උෂ්ණත්වයම තමයි තියෙන්නේ. ඒකට එහෙමපත් වෙද්දී ඒ කේතලේ එහෙම නැත්නම් ඒ භාජනයත් ප්‍රසාරණය වෙන නිසා ද්‍රවයේ සිදුවන නියම ප්‍රසාරණය අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අපි දකිනවා ප්‍රසාරණයක්. දැන් මෙතනදී වුණත් අපිට මේකේ ප්‍රසාරණයක් පේනවා. නිරීක්ෂණය වෙනවා. නිරීක්ෂණය කළ හැකි ප්‍රසාරණයක් තියෙනවා. ඒ නිරීක්ෂණය කළ හැකි ප්‍රසාරණයට අපි කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය කියලා. ඒකට අපි කියන්නේ දෘශ්‍ය ප්‍රසාරණය. ඒක දෘශ්‍ය ප්‍රසාරණය. පේන ප්‍රසාරණය, අපි දකින ප්‍රසාරණය, අපි නිරීක්ෂණය කරන ප්‍රසාරණය. නමුත් ඒ දෘශ්‍ය ප්‍රසාරණයට වඩා ප්‍රසාරණයක් එතන තියෙනවා. ඒක අපිට පේන්නේ නැත්තේ බඳුනේ ප්‍රසාරණය නිසා. මොකද ඒ ද්‍රව මට්ටම වැඩි වෙනකොට, ද්‍රවයේ වැඩි වෙනකොට, ද්‍රව ප්‍රමාණය, ද්‍රව පරිමාව වැඩි වෙනකොට ඒ වැඩි වෙන එකෙන් කොටසක් අර බඳුනේ වැඩි වෙන පරිමාව තුලම අන්තර්ගත වෙන හින්දා අපිට නියම ප්‍රසාරණය නිරීක්ෂණය වෙන්නේ.
ඒ බඳුනේ ප්‍රසාරණය නිසා. ඒ නියම ප්‍රසාරණයට අපි කියනවා සත්‍ය ප්‍රසාරණය කියලා. නියම ප්‍රසාරණයට අපි සත්‍ය ප්‍රසාරණය කියලා කියනවා. එතකොට බඳුනේ ප්‍රසාරණය කියන එක ද්‍රවයේ ප්‍රසාරණය හා සංසන්දනය කරනකොට ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ද්‍රවයක ප්‍රසාරණතාවය සමග සසඳනකොට ඒ ඝන ද්‍රවයක ප්‍රසාරණතාවය අඩු නිසා අපිට මේ හොයාගන්න දෘශ්‍ය ප්‍රසාරණය කියන එක නැත්නම් අපිට මේ නිරීක්ෂණය වෙන ප්‍රසාරණය කියන එක දෘශ්‍ය ප්‍රසාරණය කියන එකත් වැදගත්. ඒ දෘශ්‍ය ප්‍රසාරණය සහ සත්‍ය ප්‍රසාරණය අතර ලොකු වෙනස්කමක් නැහැ. වෙනස්කමක් තියෙනවා. හැබැයි විශාල වෙනස්කමක් නැහැ. ඒ නිසා ද්‍රවයක් සඳහා ප්‍රසාරණතාවයේ අර්ථ දක්වද්දී සත්‍ය ප්‍රසාරණතාවය සහ දෘශ්‍ය ප්‍රසාරණතාවය කියන මේ කාරණා දෙකම අර්ථ දක්වනවා. සත්‍ය ප්‍රසාරණතාවයේ උත්තරත දක්වනවා. දෘශ්‍ය ප්‍රසාරණතාවයේ උත්තරත දක්වනවා. විවිධ අවස්ථාවලදී මේ දෙකම වැදගත් වෙනවා. දැන් විශේෂයෙන්ම අපි කලින් අර කතා කරපු උෂ්ණත්වමානවලදී දෘශ්‍ය ප්‍රසාරණතාවය කියන එක තමයි එතෙන්දී වැදගත් උනේ. රසදිය බල්බය ප්‍රසාරණය වෙනකොට නැත්නම් බල්බය තුල තියෙන රසදිය ටික ප්‍රසාරණය වෙද්දී බල්බයත් ප්‍රසාරණය වෙනවා. නමුත් දෘශ්‍ය ප්‍රසාරණය නිසා තමයි රසදිය මට්ටම ඉහළ නැග්ගේ. ඒ නිසා එතෙන්දී අපිට දෘශ්‍ය ප්‍රසාරණතාවය වැදගත් වුණා. ඒ අනුව ද්‍රවයක ප්‍රසාරණතාවයේ අර්ථ දක්වද්දී මේ ප්‍රසාරණතාවයන් දෙකම අපි අර්ථ දක්වනවා. සත්‍ය ප්‍රසාරණතාවය සහ දෘශ්‍ය ප්‍රසාරණතාවය. ඉතින් මොන විදියට කිව්වත් මේ කතා කරන්නේ පරිමා ප්‍රසාරණතාවය කියන එක ගැන බව දරුවෝ දැනගන්න ඕන. ඒ නිසා මේක අපි ලියනවා ගැමා සමානයි ඩෙල්ටා v බෙදීම v ඩෙල්ටා තීටා. පරිමා ප්‍රසාරණතාවය අපි අර්ථ දක්වන්නේ මේ විදිහටනේ. ප්‍රසාරණතාවය සමානයි පරිමාව වෙනස බෙදීම මුල් පරිමාව ගුණ කිරීම උෂ්ණත්වාන්තරය. ඔය විදිහට තමයි අපි ප්‍රසාරණතාවයේ අර්ථ දැක්ුවේ. එතකොට සත්‍ය ප්‍රසාරණතාවයේ අර්ථ දක්වනකොට ගැමා සත්‍ය පරිමා ප්‍රසාරණතාවයේ සමානයි පරිමාවේ සත්‍ය වැඩිවීම. ඩෙල්ටා v වලින් එතකොට නිරූපණය කරන්නේ පරිමාවේ සත්‍ය වැඩිවීම මුල් පරිමාව ගුණ කිරීම උෂ්ණත්වාන්තරය. දෘශ්‍ය ප්‍රසාරණතාවයේ අර්ථ දක්වනකොට පිළියන්නේ ඩෙල්ටා v කියලා පරිමාවේ දෘශ්‍ය වැඩිවීම. එතකොට දෘශ්‍ය ප්‍රසාරණතාවයේ සමානයි පරිමාවේ දෘශ්‍ය වැඩිවීම බෙදීම මුල් පරිමාව ගුණ කිරීම උෂ්ණත්වාන්තරය. මෙන්න මේ විදිහට අපිට පුළුවන් දෘශ්‍ය ප්‍රසාරණතාවයත් සත්‍ය ප්‍රසාරණතාවයත් අර්ථ දක්වන්න. මේක අපිට වැදගත් වෙනවා. හොඳයි. අපිට ඊට පස්සේ යන්න තියෙන්නේ වායු ප්‍රසාරණය පිළිබඳව. වායු ප්‍රසාරණය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. ඉතින් වායුවක ප්‍රසාරණය කිව්වහම ඔය ඝන ද්‍රව්‍යයක සිදුවන ප්‍රසාරණය සහ ද්‍රවයක සිදුවන ප්‍රසාරණයත් සමාන වෙන්නේ නැහැ. ඊට වඩා වෙනස් වෙනවා. ඝන ද්‍රව්‍යයක රේඛීය ප්‍රසාරණය, ශේෂ්ඨඵල ප්‍රසාරණය, පරිමා ප්‍රසාරණය කියලා ආකාර තුනක් සාකච්ඡා කළා. ද්‍රවයකට එනකොට ඒක ඊට වඩා වෙනස් වුණා. ද්‍රවයක එහෙම ආකාර තුනක් සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ. ද්‍රවයට නිශ්චිත හැඩයක් නැති නිසා ද්‍රවයක ප්‍රසාරණය කියලා අපි ගත්තේ පරිමා ප්‍රසාරණය විතරයි. ඊළඟට වාතයට එනකොට වාතයේ සිදුවන ප්‍රසාරණය හැටියට පරිමා ප්‍රසාරණය විතර සලකන්නේ නැහැ. එතන වායු ප්‍රසාරණය කියන මාතෘකාව සාකච්ඡා කරනකොට මේ පරිමා වෙනස් වීම උෂ්ණත්වයේ සමග පරිමාව වෙනස් වීම පිළිබඳව පමණක් නෙමෙයි සාකච්ඡා කරන්නේ. වායු ස්කන්ධයක තියෙනවා අපි නිකර ගුණ කියලා හඳුන්වන ගුණ කිහිපයක්. ඒවා තමයි මේ උෂ්ණත්වය. උෂ්ණත්වය කිව්වහම නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය කියලා මනින්නේ අපි ඔය කෙල්වින් උෂ්ණත්වය. කෙල්වින් පරිමාණය ඇසුරින් ලබා ගන්න උෂ්ණත්වය. ඒක තමයි නිරපේක්ෂ උෂ්ණත්වය. මේ වාත ස්කන්ධයක මැනගන්න නිරපේක්ෂ උෂ්ණත්වය. අපි ඒකට සංකේතයේ වශයෙන් කැපිටල් T භාවිතා කරනවා. ඊළඟට වාත ස්කන්ධයක් සඳහා පරිමාවක් මැන ගන්නවා. වාත ස්කන්ධයක පරිමාව. ඊළඟට පීඩනය. වාතයේ තියෙනවා පීඩනය කියලා තව රාශියක්. ඒකට නිරපේක්ෂ උෂ්ණත්වයේ පීඩනය සහ පරිමාව කියන රාශි තුනම යම්කිසි වාත ස්කන්ධයක් සඳහා අපිට මැන ගන්න පුළුවන්. දැන් මේ ඝන ද්‍රව්‍යයක් ඇතුලේ පීඩනයක් ගැන අපි කතා කළේ නැහැ. ද්‍රවයක් ඇතුලේ පීඩනයක්
තියෙනවා. හැබැයි ඒක මේ යාන්ත්‍රික පීඩනයක් අපි ද්‍රවස්ථිතිය පාඩමේදී ඉගෙන ගන්න පීඩනය. මේ જાතිය පීඩනයක් ගැන අපි ද්‍රවයත් තුළ සාකච්ඡා කරන්නේ. මේ වායු වල තියෙන වර්ගයේ විදියේ පීඩනයක් පිළිබඳව ද්‍රවයත් තුළදී සාකච්ඡා කරන්නේ. එතකොට ඒ ඝන ද්‍රව්‍යක හෝ ද්‍රවයක අපි සාකච්ඡා නොකරන නොසලකන ಗುಣ කීපයක් වායුවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. මෙන්න මේ නිකර ගුණ, නිරපේක්ෂ උෂ්ණත්වය, පරිමාව සහ පීඩනය. විශේෂයෙන්ම පීඩනය තමයි අපි ඝන ද්‍රව්‍යයක සහ ද්‍රවයක සාකච්ඡා නොකරන්නේ. එතකොට මෙන්න මේ ಗುಣ එකිනෙක සමග විචලනය වෙනවා. මේක නිසා අරක වෙනවා විතරක් නෙමෙයි, ඒක නිසා මේකත් වෙනවා. දැන් අපි ඝන ද්‍රව්‍යයක් ගත්තාම උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. ද්‍රවයක් ගත්තොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. ඒක තමයි ප්‍රසාරණය කියන්නේ. හැබැයි මෙතනදී වාත ස්කන්ධයක උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි කරන්නත් පුළුවන්. පරිමාව වැඩි නොකර පීඩනය වැඩි වෙන්න සලස්සන්නත් පුළුවන්. මේ දෙකම වැඩි වෙන්න සලස්සන්නත් පුළුවන්. අනිත් අතට ගත්තොත් එහෙම එම රාශි වෙනස් කරලා, ඒ කියන්නේ උෂ්ණත්වය හෝ පීඩනය කියන රාශි වෙනස් කරලා එහෙම නැත්නම් පීඩනය සහ පරිමාව කියන රාශි වෙනස් කරලා උෂ්ණත්වය වෙනස් කරන්නත් පුළුවන්. උෂ්ණත්වය වෙනස් කිරීමේදී පරිමාව වෙනස් වෙනවා වගේම පරිමාව වෙනස් කිරීමේදී උෂ්ණත්වයත් වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් කිරීමේදී පරිමාව වෙනස් වෙනවා වගේම පරිමාව වෙනස් කිරීමේදී උෂ්ණත්වය වෙනස් වෙනවා. එහෙනම් මේ එකිනෙක සමග එකිනෙක මත රඳා පවතින රාශි මේවා. එකිනෙකට අණුව විචලනය වෙන රාශි. ඒ අනුව ගත්තාම මේ රාශි තුනම නිරපේක්ෂ උෂ්ණත්වයේ පරිමාව පීඩනය කියලා මේ හඳුන්වන රාශි තුනම එකිනෙක සමග විචලනය වෙන රාශි. එකිනෙක සමග විචලනය වෙන රාශි. ඒකට මෙන්න මේ රාශීන්ගේ විචලනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. පරිමාව සමග නිරපේක්ෂ උෂ්ණත්වයේ විචලනය සිද්ධ වෙන්නේ කොහොමද? ඉතින් ඒක බලන්න නම් අපිට පීඩනයේ නියතව තියාගන්න ඕනේ. පරිමාව සමග පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. එහෙම නැත්නම් ඒ විචලනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒකට නම් අපි නිරපේක්ෂ උෂ්ණත්වයේ නියතව තියාගන්න වෙනවා. ඒ වගේම නිරපේක්ෂ උෂ්ණත්වයේ සමග කොහොමද පීඩනයේ විචලනය වෙන්නේ කියන එක. ඒ වගේම මේ තුනම වෙනස් කරනකොට කොහොමද ඒවා විචලනය වෙන්නේ කියන එකට සම්බන්ධ වෙන ආකාරයට කියන එක අපි වායු නියම වලින් තමයි පැහැදිලි කරන්නේ. ඒවා පැහැදිලි කරන්නේ වායු නියම වලින්. ඉතින් මේ වායු නියම නිවැරදිවම යොදන්න පුළුවන් වෙන්නේ ඒ කියන විදිහටම වළංගු වෙන්නේ පරිපූර්ණ වායු වලට. එක විදිහකට කියනවා නම් මේ වායු නියම වළංගු වෙන්නේ පරිපූර්ණ වායු සඳහා. අවිදිහකට අපිට කියන්න පුළුවන් වායු නියම වළංගු වෙන වාතයට තමයි පරිපූර්ණ වාතය, පරිපූර්ණ වායුව කියලා කියන්නේ. සාමාන්‍ය අර්ථ දැක්වීමක් අනුව ගත්තොත් එහෙම අර්ථ දැක්වීමට අනුව ගත්තොත් එහෙම පරිපූර්ණ වායු කියලා හඳුන්වන්නේ වායු නියම වළංගු වෙන වායු නියම යොදන්න පුළුවන් වායුන් තමයි පරිපූර්ණ වායු කියලා කියන්නේ. ඒකට පරිපූර්ණ වායු නියම වලට අනුව හැසිරෙනවා. ඉතින් වායු නියම වලින් ප්‍රකාශ කරන්නේ මෙන්න මේ රාශීන් එකිනෙක සමග විචලනය වෙන ආකාරය. අපිට පුළුවන් වෙන වෙනම ගන්න උෂ්ණත්වය සමග පරිමාවේ විචලනය, උෂ්ණත්වය සමග පීඩනයේ විචලනය, පරිමාව සමග පීඩනයේ විචලනය මේ එකිනෙකක් අපි වෙන වෙනම ගන්නවා. ඒක එකක විචලනය නිරූපණය කිරීම සඳහා එක එකක් පැහැදිලි කිරීම සඳහා වෙන වෙනම වායු නියම භාවිතා කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලම ගත්තොත් එහෙම බෝයිල් නියමය. බෝයිල් නියමෙන් ප්‍රකාශ කරන්නේ යම්කිසි වාත ස්කන්ධයක අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියතව තිබ්බම උෂ්ණත්වයේ නියතව තියලා අපි ඒකේ පරිමාව වෙනස් කළොත් ඊට අනුකූලව පීඩනයේ විචලනය වෙන්නේ කොහොමද කියන එක තමයි බෝයිල් නියමෙන් ප්‍රකාශ කරන්නේ. දැන් අපි හිතමුකෝ යම් අවස්ථාවක පරිමාවක් තියෙනවා V1 පරිමාවක්. ඒ වාත ස්කන්ධයේ පීඩනය P1යි. අපි ඒ වාත ස්කන්ධයේ උෂ්ණත්වයේ නියතව තියලා T නියතව තියලා V වෙනස් කළොත් අපි හිතමු V2 දක්වා අපි වෙනස් කරනවා කියලා. එතකොට පීඩනය වෙනස් වෙනවා P2 දක්වා. මෙන්න මේ අතර සම්බන්ධය. පීඩනය සහ පරිමාව එකිනෙක සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි බෝයිල් නියමෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ අනුව බෝයිල් නියමෙන් කියවෙනවා අචල වාත ස්කන්ධයක උෂ්ණත්වය නියතව පවතින විට පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික බව.
පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙන විදිහට තමයි විචලනය වෙන්නේ. මෙන්න මෙහෙම. පීඩනය පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වෙන විදිහට විචලන උෂ්ණත්වයේ නියතව තියාගත්තාම. ඒ කියන්නේ අපි පරිමාව වැඩි කළොත් එහෙම පීඩනය අඩු වෙනවා. පරිමාව වැඩි කළොත් ප්‍රතිලෝමවනේ සමානුපාතික වෙන්නේ. නිසා පරිමාව වැඩි කළොත් පීඩනය අඩු වෙනවා. පරිමාව අඩු කළොත් පීඩනය වැඩි වෙනවා. මෙන්න මේ වගේ සම්බන්ධයක් තමයි පීඩනය සහ පරිමාව අතර තියෙන්නේ. බොයිල් නියමයෙන් ප්‍රකාශ කරන්නේ ඔන්න ඔය වගේ සම්බන්ධතාවයක් පිළිබඳව. එතකොට අපිට මේක ලියන්න පුළුවන් p සමානුපාතිකයි 1ට v. මම මේකට සමානුපාතික නියතයක් දැම්මොත් එහෙම p සමානයි k වාරයක් 1ට v කියලා ලියන්න පුළුවන්. මේකෙන් ලැබෙනවා p සමානයි pv සමානයි හරස්කුණිතේ දැම්මොත් pv සමානයි k කියලා. ඒ කියන්නේ පීඩනයේ සහ පරිමාවේ ගුණිතය නියතයක් වෙන විදිහට. පීඩනයේ සහ පරිමාවේ ගුණිතය නියතයක් වෙන විදිහට තමයි උෂ්ණත්වය නියතව තියාගත්තාම පීඩනය සහ පරිමාව විචලනය වෙන්නේ එකිනෙකට අනුරූපව. ඉතින් මේක අපිට ප්‍රස්ථාරිකව දක්වන්න පුළුවන් මේ PV සමානයි K කියන එක නැත්නම් බොයිල් නියමෙන් ප්‍රකාශ වෙන විදියට පීඩනය සහ පරිමාවේ සිදුවන විචලනය අපිට ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ විදියට බලන්න පීඩනය සහ පරිමාව අතර ප්‍රස්ථාරය එන්නේ කොහොම පරාවලයික හැඩයක් එන්නේ PV සමානයි K පීඩනයේත් පරිමාවෙත් ගුණිතය නියතයක් කියන එක දැක්කන පරාවලයික හැඩයක් එන්නේ ඔය පළවෙනි ප්‍රස්ථාරයෙන් ඒක තමයි නිරූපණය වෙන්නේ පරාවලයික හැඩය. ඒ වගේම එකයට වීට ඉදිරියෙන් P ප්‍රස්ථාරගත කළොත් එහෙම එකයට වීට ඉදිරියෙන් P ප්‍රස්ථාරගත කළොත් ඔය දෙවෙනි ප්‍රස්ථාරය දක්වලා තියෙන විදිහට මූල ලක්ෂය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක් අපිට ලැබෙනවා. මේ විදිහට බොයිල් නියමය අපිට ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රස්ථාරවල දක්වලා තියෙන විදිහට V සහ P අතර ප්‍රස්ථාරය විවිධ උෂ්ණත්වවලට ගන්නකොට බලන්න T1 කියන උෂ්ණත්වය T1 T2 T3 කියලා උෂ්ණත්ව තුනක් සලකලා තියෙනවා. ඒකෙන් අඩු උෂ්ණත්වයේ හැටියට අරගෙන තියෙන T1 උෂ්ණත්වය. ඒතර T1 උෂ්ණත්වයේදී පහළින්ම යනවා ප්‍රස්ථාරේ. ඉහළ උෂ්ණත්වයට යනකොට ප්‍රස්ථාරයේ ඉහළට ගිහිල්ලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට එහෙම ප්‍රස්ථාරයේ ඉහළට ගිහිල්ලා තියෙන එක තමයි නිරූපණය වෙන්නේ. ඉතින් අනිත් ප්‍රස්ථාරෙත් එහෙමයි. එකයට වීට ඉදිරියෙන් P ප්‍රස්ථාරයේ සරල රේඛීය ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන. ඒතර විවිධ උෂ්ණත්වවලදී මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනස් වෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනස් වෙනවා විවිධ උෂ්ණත්වවලදී. නමුත් ඒ හැඩය වෙනස් වෙන්නේ නැහැ. වීට ඉදිරියෙන් P ප්‍රස්ථාරගත කළොත් පරාවලයික හැඩයක් එනවා. එකයට වීට ඉදිරියෙන් P ප්‍රස්ථාරගත කළොත් එහෙම සරල රේඛීය ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. ඒක තමයි මේ ප්‍රස්ථාරවල නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ බොයිල් නියමයේ PV සමානයි K නිසා PV සමානයි K නිසා ඒ කියන්නේ පීඩනය සහ පරිමාවේ ගුණිතය නියතයක් වෙන නිසා යම් අවස්ථාවක පීඩනය P1යි පරිමාව V1යි කියලා ගත්තොත් ඒ අවස්ථාවේ පීඩන සහ පරිමා ගුණිතය P1 V1 කියලා ගන්න පුළුවන්. තවත් අවස්ථාවක පීඩනය P2යි පරිමාව V2යි කියලා ගත්තාම එම අවස්ථාවේදී මේ ගුණිතය P2 V2 කියලා ගන්න පුළුවන්. ඉතින් මේ PV ගුණිතය නියතයක් වෙන නිසා පළවෙනි අවස්ථාවේදී P1 V1 ගුණිතය දෙවන අවස්ථාවේදී P2 V2 ගුණිතයට සමාන වෙනවා. ඉතින් මෙහෙම සමාන කරපුවහම අපිට ලැබෙන මේ සමීකරණයට කියනවා බොයිල් නියමයේ සඳහා සමීකරණය කියලා. බොයිල් සමීකරණය. ඔකට කියන්නේ අපි බොයිල් සමීකරණය කියලා. ඉතින් සමීකරණයක ස්වභාවය තමයි දෙපැත්තම එකම රාශි තියෙන එක. වම් පැත්තේ තියෙන පීඩනය සහ පරිමාව, දකුණු පැත්තේ තියෙන පීඩනය සහ පරිමාව. ඒ දෙක සමාන බව තමයි මේ සමීකරණයෙන් දක්වලා තියෙන්නේ. දැන් ඊළඟට අපි යමු චාල්ස් නියමය. චාල්ස් නියමය කියලා කියන්නේ තවත් වායු නියමයක්. අචල වාත ස්කන්ධයක පීඩනය අචල වාත ස්කන්ධයක පීඩනය නියතව තියෙනකොට පරිමාව සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය තමයි චාල්ස් නියමයෙන් නිරූපණය කරන්නේ. ඉතින් චාල්ස් නියමයෙන් කියන විදිහට අචල වාත ස්කන්ධයක පීඩනය නියත විට එහි පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. V සමානුපාතිකයි T V සමානුපාතිකයි T පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. පීඩනය නියතව තියෙද්දි T නියතව ගත්තාම.
ඒ අනුව අපිට ලියන්න පුළුවන් v සමානුපාතිකයි t කියන එක v සමානුපාතික නියතයක් දාලා v සමානයි kt කියලා. v සමානයි kt කියලා ලියන්න පුළුවන්. මේකෙන් අපිට ලැබෙනවා v බෙදීම t සමානයි k. අර බොයිල් සමීකරණය ගත්තා වගේම මෙතනත් අපිට සමීකරණයක් ගන්න පුළුවන්. v1 බෙදීම t1 සමානයි v2 බෙදීම t2 කියලා. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන වායු නියම ඉගෙන ගන්න දරුවෝ. ඉතින් මේ ඔය චාල්ස් නියමයේ කියලා නම් කරලා තියෙන චාල්ස් කියන විද්‍යාඥයෙකුගේ නමින් ඒ විද්‍යාඥයා මේ බැලූන් උඩ යැවීම සම්බන්ධව පරීක්ෂණ කරපු කෙනෙක්. ඉතින් උෂ්ණත්වය සමග පරිමාව වෙනස් කරලා එහෙම පරිමාව වැඩි වෙන නිසා පරිමාව වැඩි කරලා එහෙම වාතය තුල බැලුන් පා කරන්න පුළුවන් බව මිනිස්සු හොයාගෙන තිබුණා. ඒ විදිහට ඒ අය ගමන් බිමන් යන්න විවිධ දේවල් වලට ඒක පාවිච්චි කළා. එහෙම කෙනෙක් නමින් තමයි මේ චාල්ස් නියමය නම් කරලා තියෙන්නේ. එතකොට මේ උෂ්ණත්වය සහ පරිමාව අතර සම්බන්ධතාවය ප්‍රස්ථාරිකව අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඔය පරිමාව ශූන්‍ය වෙනකොට උෂ්ණත්වයේ ඍණ 273.15 කියලා ප්‍රස්ථාරයේ දක්වලා තියෙනවා. ඒක නිරපේක්ෂ ශූන්‍ය කියලායි හඳුන්වන්නේ. ඉතින් වෙනත් පීඩන සඳහා ඔය ප්‍රස්ථාරයේ දක්වලා තියෙන විදිහට වෙනස් පීඩන සඳහා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනස් වෙනවා. මම අර බොයිල් නියමයේ සඳහා ප්‍රස්ථාර වෙන්නද්දි කිව්වා වගේම මෙතනදිත් වෙනස් පීඩන සඳහා. මොකද මෙතනදී මේ පරිමාව සහ උෂ්ණත්වය අතර තමයි සම්බන්ධතාවය තියෙන චාල්ස් නියමයේ. එතකොට පීඩනය තමයි අපි නියතව තියාගන්නේ. ඒ නියතව තියාගන්න පීඩනය වෙනස් අගයන් වලදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනස් වෙනවා. නමුත් මේවා මූල තිරස් අක්ෂය නැත්නම් උෂ්ණත්ව අක්ෂය හමු වෙන ස්ථානයේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ඍණ 273.15යි. يعني නිරපේක්ෂ ශූන්‍ය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි, වායු නියම පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ පීඩන නියමය පිළිබඳව. ඒකට කියනවා චාල්ස්ගේ දෙවෙනි නියමය කියලාත් සමහර විට. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ පීඩන නියමය කියලා. පීඩන නියමයෙන් කියන්නේ අචල වාත ස්කන්ධයක පරිමාව නියතව තියෙද්දී ඒ වාත ස්කන්ධයේ පීඩනය උෂ්ණත්වයේ සමග විචලනය වෙන්නේ කොහොමද කියන එක. පරිමාව නියතව තියාගෙන පීඩනය වෙනස් කරොත් ඒ පීඩනය සහ උෂ්ණත්වය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක තමයි පීඩන නියමය මගින් පැහැදිලි කරන්නේ. ඒකත් අර පරිමාව සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර තිබිච්ච සම්බන්ධය වගේමයි චාල්ස්ගේ දෙවෙනි නියමය කියලා හඳුන්වන්නේ. ඒකයි මේ නියමය. පරිමාව නියතව තියාගත්තාම පීඩනය වෙනස් වෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙන විදියට. ඉතින් ඕක අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. අචල වාත ස්කන්ධයක පරිමාව නියතව තිබියදී එහි පීඩනය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ කියලා පීඩන නියමයේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතර මෙතන සමානුපාතික නියතයක් දැම්මොත් අපිට සමාන ලකුණක් ලියන්න පුළුවන්. සමාන ලකුණක් දාන්න පුළුවන්. p සමානයි kt කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ p බෙදීම t සමානයි k, p බෙදීම t සමානයි k. අපිට යනු ලියන්න පුළුවන් p1 බෙදීම t1 සමානයි p2 බෙදීම t2 කියලා පීඩන නියමය සමීකරණයක ආකාරයෙන් ওই විදිහට දක්වන්න පුළුවන්. ඉතින් නියම තුනක් වායු නියම කියලා හඳුන්වන්නේ මෙන්න මේ නියම තුන. පළවෙනි නියමය බොයිල් නියමය, දෙවෙනි නියමය චාල්ස් නියමය, තුන්වෙනි නියමය පීඩන නියමය. මෙන්න මේ නියම තුන තමයි අපි වායු නියම කියලා හඳුන්වන්නේ. එතකොට පළවෙනි නියමයේ බොයිල් නියමයෙන් ප්‍රකාශ කරන්නේ උෂ්ණත්වයේ නියතව තියෙනකොට පරිමාව සහ පීඩනය එකිනෙක සමග විචලනය වෙන ආකාරය. චාල්ස් නියමයෙන් නිරූපණය කරන්නේ පීඩනය නියතව තියෙනකොට පරිමාව සහ නිරපේක්ෂ උෂ්ණත්වය එකිනෙක සමග විචලනය වෙන ආකාරය. ඒ වගේම පීඩන නියමය කියන එකෙන් චාල්ස්ගේ දෙවෙනි නියමයෙන් නිරූපණය කරන්නේ පරිමාව නියතව තියෙනකොට පීඩනය සහ නිරපේක්ෂ උෂ්ණත්වය එකිනෙක සමග විචලනය වෙන ආකාරය. එතකොට මෙන්න මේ නියම තුනම සම්බන්ධ කරලා අපිට සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන් පීඩනයේ පරිමාව සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර. ඒ තමයි මේ P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 කියලා
මේ කියන සමීකරණය. ඔය සමීකරණය අපි ලබා ගන්නේ මම ඔය කලින් කියපු නියම තුනම එකිනෙක සම්බන්ධ කරලා. මේ සමීකරණය වායු ස්කන්ධයක ඔය කියපු අර නිකර ගුණ තුනම එකිනෙක සමග විචලනය වෙන ආකාරය නිරූපණය කරන සමීකරණයක්. ඒ නිසා මේ සමීකරණයට කියනවා අවස්ථා සමීකරණය කියලා. අවස්ථා සමීකරණය කියලා කියනවා මේ සමීකරණයට. මේක අපිට වැදගත් වෙනවා ගැටළු විසඳීමේදී අවධානය යොමු කරන්න ඕන මේ සමීකරණය පිළිබඳව. ඊළඟට මේ සමීකරණයේ ඇසුරෙන් අපිට ලබා ගන්න පුළුවන් දැන් P1 V1 බෙදීම T1 සමාන වෙනවා නම් P2 V2 බෙදීම T2 කියන අගයට. ඒකෙන් අදහස් කරන්නේ මේ පීඩන පරිමා සහ නිරපේක්ෂ උෂ්ණත්වයේ පීඩනයේ සහ පරිමාවේ ගුණිතය නිරපේක්ෂ උෂ්ණත්වයෙන් බෙදපුවාම ලැබෙන අගය නියතයක් බව. PV බෙදීම T කියන එක නියතයක් වෙන බව මේ සමීකරණයෙන් අපිට ලබා ගන්න පුළුවන්. මේ සමීකරණයෙන් ලැබෙන ප්‍රතිඵලයක් ඒක. PV බෙදීම T කියන එක නියතයක් වෙන බව. ඉතින් මේ අනුව අපිට ලබාගත හැකි සමීකරණයක් තියෙනවා පරිපූර්ණ වායු සමීකරණය. PV බෙදීම T කියන එක ඔය නියතය PV බෙදීම T කියන නියතය R කියලා අගයකට සමාන වෙනවා වායු මවුල එකක් සඳහා. ඒතර මේ R කියන එක අපි කියනවා සාරවත්‍ර වායු නියතය කියලා. PV බෙදීම T කියන නියතය වායු මවුල එකක් සඳහා ගත්තොත් එහෙම සාරවත්‍ර වායු නියතය කියලා හඳුන්වනවා. අපි R කියලා එක ගන්නවා. ඒතර වායු මවුල n ගණනක් සඳහා මේක ගත්තොත් PV බෙදීම T කියන එක සමානයි nR කියලා ලියන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට ලැබෙනවා ඔය PV සමානයි nRT කියන සමීකරණය. මේ සමීකරණයට අපි කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය කියලා. ඉතින් මේ ගැටළු විසඳනකොට මේ සමීකරණ අපි ওই වායු නියම වල කියපු එකෙක් වායු නියමය සඳහා භාවිත කරන සමීකරණයක්, අවස්ථා සමීකරණයක්, ඒ වගේම මේ PV සමාන nRT කියන පරිපූර්ණ වායු සමීකරණයක් භාවිත වෙනවා. ඒ නිසා මේවා ඉතාමත්ම වැදගත්. මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ගැටළු විසඳීමේදී ඒවා වැදගත් වෙන නිසා. හොඳයි මම ඊළඟට යන්නේ මේ වායු පිළිබඳ චාලකවාදයේ කොටසට. අත වශයෙන්ම මේ චාලකවාදයේ කොටස මගින් පැහැදිලි කරන්නේ අපි අර කතා කරපු වාතයේ වායු ස්කන්ධයක නිරපේක්ෂ උෂ්ණත්වය, පීඩනය, පරිමාව වගේ බාහිරට පේන ಗುಣ. ඒ බාහිරට පේන ಗುಣ ඇති වෙන ආකාරය පිළිබඳව පීඩනය තියෙනවා, පරිමාව තියෙනවා, නිරපේක්ෂ උෂ්ණත්වයේ තියෙනවා. ඉතින් මේවා අපිට බාහිරට පේන ಗುಣ. පරිස්කන්ධයක් ගත්තාම ඒකේ පීඩනය කියලා ගුණයක් බාහිරට පේනවා. ඒ කියන්නේ අපිට මන ගන්න පුළුවන් බාහිරින්. පරිමාව කියලා ගුණයක් ඒකේ නිරූපණය වෙනවා. ඒක අපිට මන ගන්න පුළුවන්. ඒ ස්කන්ධයේ පවතින නිරපේක්ෂ උෂ්ණත්වයේ කියන ගුණයක් අපිට බාහිරට පේනවා. එතකොට මෙන්න මේ ಗುಣ එන්නේ කොහෙන්ද කියන එක. කොහොමද මේ ಗುಣ ඇති වෙන්නේ? වාත ස්කන්ධයක කියන එක අපිට මේ චාලකවාදයේ ඇසුරින් පැහැදිලි කරන්න පුළුවන්. මොකද දැන් වාත ස්කන්ධයක් කියලා අපි ගත්තට අත් වශයෙන්ම මේක තනි ඒකකයක් නෙමෙයිනේ. වාත ස්කන්ධය කියන එක තනි ඒකකයක් නෙමෙයි. ඒ වාත ස්කන්ධය හැදිලා තියෙන්නේ වායු අණු වලින්. නැත්නම් සමහරට පරමාණු වලින් වෙන්නත් පුළුවන්. අණු හෝ පරමාණු වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් බහුලවම අපිට දකින්න ලැබෙන අණු නිසා අපි කියනවා වායු අණු වලින් හැදෙන්නේ. එතකොට වාත ස්කන්ධය හැදිලා තියෙන්නේ වායු අණු වලින් නම් පීඩනේ තියෙන්නේ මොකේද? කොතනද? වාත ස්කන්ධයක පීඩනයක් තියෙනවා. එහෙනම් ඒ වාත ස්කන්ධයේ පීඩනය එන්නේ කොහෙන්ද? වාත ස්කන්ධයක උෂ්ණත්වයක් තියෙනවා. ඒ ස්කන්ධයේ උෂ්ණත්වය කොතනද ගැබ් වෙලා තියෙන්නේ? පරිමාව කොතනද ගැබ් වෙලා තියෙන්නේ? මේ බාහිරට පේන සාධක වායු ස්කන්ධය තුල කොහෙද ගැබ් වෙලා තියෙන්නේ කියලා බලන එක. ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න එක තමයි මේ චාලකවාදයෙන් කරන්නේ. අත වශයෙන්ම මේ කියන මේ බාහිරට පේන ಗುಣ ඒ විදියටම වාතයේ තුල නැහැ. වායු අණු වල නැහැ. වාත ස්කන්ධේ වායු අණු වලින් හැදලා තියෙන්නේ. ඒ වායු අණු වල බාහිරට පේන ಗುಣ ඒ විදියටම නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි වාත ස්කන්ධයක
නිරපේක්ෂ උෂ්ණත්වය කියලා ගුණයක් නැත්නම් උෂ්ණත්වය කියලා ගුණයක් මැනගන්න. නමුත් වායු අණුවක එහෙම එකක් නැහැ. වායු අණුවකට උෂ්ණත්වයක් නැහැ. වාතයේ පරිමාවක් කියලා මැනගත්තට වායු අණුවක සැලකිය යුතු පරිමාවක් නැහැ. වාත ස්කන්ධයක පීඩනය කියන ගුණයක් මැනගත්තට වායු අණුවක පීඩනයක් නැහැ. අණුවකට නැති පීඩනය වාත ස්කන්ධයට ඇති වෙන්නේ කොහොමද? අණුවකට නැති උෂ්ණත්වය වාත ස්කන්ධයේ තියෙන්නේ කොහෙන්ද? අණුවකට නැති පරිමාව වාත ස්කන්ධයට එන්නේ කොහොමද? අනේ පිළිබඳව සාකච්ඡා කරන එක තමයි අපි මෙතෙන්දි කරන්නේ. අත වශයෙන්ම අණුවකට නැති දේ ස්කන්ධයට එන්නේ මෙන්න මෙහෙමයි. අණුවක තියෙනවා යම් දෙයක්. ඒ දේ වෙනත් විදියකට සමස්තයක් හැටියට බලපුවහම ප්‍රදර්ශනය වෙනවා. සමස්තයක් හැටියට බලපුවහම වෙනත් විදියකට ප්‍රදර්ශනය වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම වාත ස්කන්ධයට උෂ්ණත්වයක් තියෙනවා. හැබැයි වාත ස්කන්ධයේ උෂ්ණත්වයේ හැටියට බාහිරට නිරූපණය වෙන්නේ වායු අණුවල තියෙන ශක්තිය. ඒකට අණුවල තියෙන ශක්තිය තමයි උෂ්ණත්වයේ හැටියට පෙන්වන්නේ. අණුවල තියෙන ශක්තිය. එතකොට පීඩනයේ හැටියට පෙන්වන්නේ අණුවල අණු ගැටුම් ඇති කරනකොට ඒවයි තියෙන ගම්‍යතාවය. පරිමාව හැටියට ඒ අණු අතර පරතරේ ඇති වෙන ආකාරයෙන් තමයි පරිමාව කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා වායු අණුවල යම් විදියකට ගැබ් වෙලා තියෙන යම් ගුණ බාහිරට වෙනස් විදියකට නිරූපණය වෙනවා. මේ පිළිබඳ අවබෝධය අපිට චාලකවාදයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි කෙටියෙන්ම ගත්තොත් එහෙම චාලකවාදය මගින් කරන්නේ වාත ස්කන්ධයක තියෙන ගුණ ඇති වෙන ආකාරය පිළිබඳව අණුක මට්ටමේ පැහැදිලි කිරීම. අණුක මට්ටමේ පැහැදිලි කිරීමක් තමයි චාලකවාදයෙන් කරන්නේ. ඉතින් මේ චාලකවාදයේ කරන පැහැදිලි කිරීමේදී යම්කිසි උපකල්පන රාශියක් කරනවා. අපි කියන එක චාලකවාදයේ උපකල්පන කියලා. ඉතින් අපිට පසුව කරපු ඒ අදාළ උපකල්පන රාශියක්ම දකින්න ලැබුණත් විවිධ විදිවල උපකල්පන රාශියක් අපිට දකින්න ලැබුණත් මූලික වශයෙන්ම වැදගත්ම උපකල්පන කීපයක් තියෙනවා. චාලකවාදයේදී කරන අපි කියනවා චාලකවාදී උපකල්පන කියලා. එකක් තමයි වායුවක අණු පූර්ණ වශයෙන් ප්‍රත්‍යස්ත ගෝල වශයෙන් හැසිරේ කියන එක. වායුවක අණු ප්‍රත්‍යස්ත ගෝල වශයෙන් හැසිරෙනවා. පූර්ණ ප්‍රත්‍යස්තයි. ප්‍රත්‍යස්තයි කියන්නේ මේ ගැටුම් වලදී ශක්තිය හානි වෙන්නේ නැහැ. සමහරට වායු අණුවක් ගිහිල්ලා තව වායු අණුවක ගැටෙනවා. ඒ ගැටුණා කියලා ඒ ගැටීමේදී ශක්තිය හානි වෙන්නේ නැහැ. සමහරට එක වායු අණුවක තියෙන ශක්තිය අඩු වෙන්න පුළුවන්. එහෙම අඩු වුණොත් එහෙම මේ ශක්ති ප්‍රමාණය අනිත් එකට යනවා. අවසානයේදී ගැටිච්ච වායු අණු දෙකේ ගැටුමට පෙර තිබිච්ච ශක්ති ප්‍රමාණයට සමාන ශක්තියක් ගැටුමට පස්සෙත් තියෙනවා. ඒ කියන්නේ ශක්තිය හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා පූර්ණ ප්‍රත්‍යස්ත ගෝල වශයෙන් හැසිරෙනවා කියන එක ඒක උපකල්පනයක්. ඊළඟට වායුව අඩංගු බඳුනේ පරිමාව හා සසඳනකොට වායු අණුවක පරිමාව නොසලකා හැරිය හැකි තරම් කුඩයි. දැන් මම කලින් කිව්ව දේ මතක් කරගත්තොත් මේක පැහැදිලි වෙන්න ඕනනේ. වායු අණුවකට පරිමාවක් නැහැ. බඳුනට පරිමාවක් තියෙනවා. වායු ස්කන්ධයට පරිමාවක් තියෙනවා. නොසලකා හැරිය හැකි තරම් කුඩයි කියන්නේ පරිමාවක් නැහැ කියන එක. පරිමාව නොසලකා හැරිය හැකි තරම් කුඩයි. ඉතින් අපි කියන්නේ වායු අණුවක පරිමාව වායු අඩංගු බඳුනේ පරිමාව හා සසඳන විට නොසලකා හැරිය හැකි තරම් කුඩයි කියලා. ඒක දෙවෙනි උපකල්පනය. ඊට පස්සේ වායු අණු අතර පවත්නා අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය නොසලකා හැරිය හැකි තරම් කුඩයි. වායු අණු අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. වායු අණු දෙකක් කොහම තිබුණා කියලා හිතන්න ටිකක් ආසන්නි. මේ දෙක අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය නොසලකා හැරිය හැකි තරම් කුඩයි. ඒ විතරක් නෙමෙයි. මේ වායු අණු දෙක ගැටුනොත් හදිස්සියවත් ගැටෙනවනේ හදිස්සිය නෙමෙයි නිතරම ගැටෙනවා. ඒ වායු අණු ගැටෙනවා. එහෙම ගැටුනහම ඒ වායු අණු අතර ගැටී පවතින කාලයේදී පමණක් විකර්ෂණ බල හට ගන්නවා. ගැටී පවතින කාලයේදී පමණක් විකර්ෂණ බල හට ගන්නවා. වායු අණු අතර ආකර්ෂණ බල ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි ගැටී පවතින කාලයේ තුලදී පමණක් විකර්ෂණ බල ක්‍රියා කරනවා.
ඊළඟට වායු අණු සංඝට්ටණය වන්නා වූ කාලයේ සංඝට්ටන අතර කාලාන්තරය හා සසඳන විට ඊතා කුඩයි. කියන්නේ එක වායු අණුවක් තවත් වායුවක් සමග සංඝට්ටණය වෙලා පවතින කාලය මේ සංඝට්ටණයෙන් පස්සේ ගිහිල්ලා මේ වායු අණුව තවත් එකක් සමග සංඝට්ටණය වෙනවනේ. හිතන්න මේ පළවෙනි වායු අණුව මේක දෙවෙනි වායු අණුව දැන් මේ දෙක ගැටිලා තියෙනවා. එimhe ගැටිලා තියෙනවා යම් කාලයක්. ගැටුනහම ගැටිලත් යම් කාලයක් පවතිනවා. අපිට එකපාරට සමහරට ඒක නිශ්චය කරගන්න බැරි වෙයි. නමුත් ගැටුමකදී ඒ ගැටි පවතින කාලයක් තියෙනවා. කාලයක් කුඩා කාලයක්. දැන් මේ වායු අණු දෙක ගැටිලා යම් කාලයක් පවතිනවා. ගොඩක් කල නෙමෙයි පොඩි කාලයක්. හැබැයි ඒ වායු අණු දෙකම ඊට පස්සේ ගිහිල්ලා තවත් ඒවා සමග ගැටෙනවා. මම ගන්නම්කෝ මේ දෙවෙනි වායු අණුව. දැන් මේක එකත් එක්ක ගැටිලා තියෙන්නේ. හැබැයි මේ ගැටුණෙන් පස්සේ මේක ගිහිල්ලා එතනදිම නෙමෙයි. එතන ඉඳලා තව එහාට ගිහිල්ලා තවත් තුන්වෙනි වායු අණුවක් සමග ගැටෙනවා. ඒකට දැන් දෙවෙනි වායු අණුව ගත්තොත් එතන දෙවෙනි වායු අණුව මෙතන එක ගැටුමක් සිද්ධ කරලා ආයේ චලනය වෙලා ටික දුරක් ගිහිල්ලා තවත් වායු අණුවක් සමග ගැටෙනවනේ. එතකොට දෙවෙනි වායු අණුව ගැටුම් දෙකක් සිද්ධ කරනවා. ඒතර ඒ ගැටුම් දෙක අතර කාලාන්තරය මේ ගැටුමයි අතර කාලාන්තරය ගැටුම් දෙක අතර කාලාන්තරය ගැටී පවතින කාලාන්තරයේ සමග ගත්තාම විශාලයි. එහෙම නැත්නම් අනිත් පැත්තට මේක කියනවා නම් ගැටුම් දෙක අතර කාලාන්තරය හා සසඳන විට ගැටී පවතින කාලය ඉතා කුඩයි. ඉතින් මෙන්න මේ මූලික උපකල්පන ටික තමයි චාලකවාදයේදී කරන්නේ. වායු අණු පූර්ණ ප්‍රත්‍යස්ත ගෝල වශයෙන් හැසිරෙනවා. ඒවා ප්‍රත්‍යස්ත ගැටුම් ඇති කරන්නේ. ගැටීමේදී ශක්තිය හානි වෙන්නේ නැහැ කියන එක. ඊළඟට වායු අණුවක පරිමාව වායු අඩංගු බදුනේ පරිමාව හා සසඳන කොට නොසලකා හැරිය හැකි තරම් කුඩයි කියන එක. ඊළඟට වායු අණු අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ගැටී පවතින කාලය තුලදී පමණක් විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම වෙන්නත් ඕන කියන එක පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම දරුවන්ට තේරෙයි. මොකද ගැටුණාට පස්සේ විකර්ෂණ බල ක්‍රියාත්මක නොවුනොත් එහෙම ඈත් වෙන්නේ නැහනේ. ඈත් නොවුනොත් එහෙම මේ විදිහට ගැටි ඔක්කොම එකතු වෙනවා. ඉතින් ඒ නිසා ගැටි පවතින කාලය තුල විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සංඝට්ටන දෙකක් අතර කාලාන්තරය හා සංසන්දනය කරනකොට සංඝට්ටනයේ වී පවතින කාලය ඉතා කුඩයි කියන එකත් මේ චාලකවාදයේ තියෙන උපකල්පනයක්. ඉතින් මේ උපකල්පන මත පදනම් වෙලා චාලකවාදයේ සඳහා සමීකරණයක් ගොඩනගාගෙන තියෙනවා. PV සමානයි 3n1 nm c වර්ග බා. අපේ විෂය නිර්දේශයේ මේ සමීකරණය ලියලා තියෙන්නේ PV සමානයි 3n1 nm c වර්ග බා කියලා. ඔය විදිහටයි මේ සමීකරණය ලියලා තියෙන්නේ. පීඩනය තමයි P, පරිමාව V. එතකොට n කියන්නේ වායු අණු සංඛ්‍යාව, m කියන්නේ වායු අණුවක ස්කන්ධය, c වර්ග බා කියලා කියන්නේ වර්ග මධ්‍යන්න ප්‍රවේගය. වායු අණුවක වර්ග මධ්‍යන්න ප්‍රවේගය. වර්ග මධ්‍යන්න ප්‍රවේගය. මොකද මේ අපි ගත්තොත් එහෙම බඳුනක අඩංගු වෙන වාතයේ ඒ තියෙන අණු වලට ප්‍රවේග තියෙනවා. බඳුනක අඩංගු වෙන වාතයේ අණු වලට ප්‍රවේග තියෙනවා. ඒ ප්‍රවේග විවිධ දිශාවන් ඔස්සේ තියෙන්නේ. ත්‍රිමාන අවකාශයක මේ ප්‍රවේග තියෙන්නේ. ප්‍රවේග ව්‍යාප්තිය තියෙන්නේ. විවිධ දිශාවන් ඔස්සේ තියෙනවා. x දිශාවට, y දිශාවට, z දිශාවට මේ හැම අතකටම ප්‍රවේග සංරචක තියෙනවා. හැම අතකටම ප්‍රවේග සංරචක තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම x දිශාව ඔස්සේ තියෙන ප්‍රවේග සංරචක x දිශාව ඔස්සේ දකුණට යම් ප්‍රමාණයකට ප්‍රවේග සංරචක තියෙනකොට වමටත් ඒ වගේම ප්‍රවේග සංරචක තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම දකුණු දිශාව ධන කියලා අරගෙන මේ ප්‍රවේග සංරචක සියල්ල එකතු කළොත් එහෙම සමහර විට අපිට උත්තරේට බිඳුව එයි. ඉතින් මධ්‍යන්නයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ එහෙම වුණොත් එහෙම. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මධ්‍යන්න ප්‍රවේගය කියලා ගණනය කරන්න ගියොත් එහෙම වායු අණුවක අපිට ඒකට සාධාරණ උත්තරයක් එන්නේ නැහැ. නිවැරදි උත්තරයක් එන්නේ නැහැ. ඒ නිසා තමයි වර්ග මධ්‍යන්න ප්‍රවේගය කියලා එකක් ගණනය කරලා තියෙන්නේ. වර්ග මධ්‍යන්න ප්‍රවේගය ගණනය කරනකොට කරන්නේ මේ වායු අණු වල තියෙන ප්‍රවේගවල වර්ගයන්ගේ මධ්‍යන්නේ. වර්ගයන්ගේ මධ්‍යන්නේ ගන්න. U1 වර්ගය, U2 වර්ගය, U3 වර්ගය ආදි වශයෙන් එකතු කරලා වර්ග එකතු කරලා ඒවයි මධ්‍යන්නේ ගන්නවා. ඒකට තමයි වර්ග මධ්‍යන්න ප්‍රවේගය කියලා කියන්නේ.
ඉතින් එහෙම අගයක් ගණනය කරනවා මිසක් මධ්‍යන ප්‍රවේගයන් නම් වායු අණු සම්බන්ධයෙන් ගන්න බෑ. එහෙම ගත්තත් අපිට නිවැරදි සාධාරණ උත්තරයක් එන්නේ නැහැ. ඒ නිසා තමයි වර්ග මධ්‍යන ප්‍රවේගය අරගෙන තියෙන්නේ. ඒකට මේ C වර්ග භාග කියන එකෙන් දැක්වෙන්නේ වායු අණුවක වර්ග මධ්‍යන ප්‍රවේගය. ඉතින් වර්ග මධ්‍යන ප්‍රවේගය අපිට එහෙනම් මේ සමීකරණය දිහා බලපුවාම පැහැදිලි වායු අණුවක ප්‍රවේගයත් සමග වායු අණුවල ප්‍රවේගයත් සමග පීඩනය සහ පරිමාව කියන දෙක සම්බන්ධ වෙලා පවතිනවා කියන එක. ඒ විතරක් නෙමෙයි පීඩනය සහ පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධය තියෙන නිසා මේ ප්‍රවේගයත් සමග උෂ්ණත්වයේ සම්බන්ධයකුත් තියෙනවා. යනුව වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය ගත්තොත් එimhe EK කියලා මම ගන්නම්කෝ වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය. ඒක ලියන්න පුළුවන් 2 3යි KT කියලා. 2 3යි KT කියලා අපිට වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය ලියන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් එහෙම බඳුනක් තුල එහෙම අඩංගු වෙලා තියෙන වායු අණු සමහරට ඒ වායු වර්ගයේ වෙනස් වෙන්න පුළුවන්. හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ විවිධ වායුන් තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඒ වෙනස් වායු වුණත් එක මිශ්‍රණයක පවතිනකොට ඒ පද්ධතියම තාපජ සමතුලිතතාවයට පත් වෙනවා. තාපජ සමතුලිතතාවයට පත් වෙච්ච පද්ධතියක ඒ වායු අණුව බර අඩු එකක් වුණත් සාපේක්ෂව බර වැඩි එකක් වුණත් හයිඩ්‍රජන් වගේ එකක් වුණත් ඔක්සිජන් හරි නයිට්‍රජන් හරි වගේ එකක් වුණත් ඒ අණුවක තියෙන මධ්‍යන චාලක ශක්තිය හැම එකටම පොදුයි සමානයි. අසන වශයෙන් සමානයි මධ්‍යන චාලක ශක්තිය. ඒ කියන්නේ එවැනි තාපජ සමතුලිතතාවයකට පත් වෙලා තියෙන පද්ධතියක අපි හිතමු ඔක්සිජන් සහ හයිඩ්‍රජන් තියෙනවා නම් ඔක්සිජන් අණුවක තියෙන මධ්‍යන චාලක ශක්තියත් හයිඩ්‍රජන් අණුවක තියෙන මධ්‍යන චාලක ශක්තියත් දෙක සමානයි. නමුත් අපි දන්නවා හයිඩ්‍රජන් සැහැල්ලුයි ඔක්සිජන් බරයි සාපේක්ෂව ගත්තාම. ඒ නිසා හයිඩ්‍රජන් අණුවේ චාලක ශක්තිය ඔක්සිජන් අණුවේ චාලක ශක්තියට සමාන වෙන්න නම් හයිඩ්‍රජන් වල වේගය වර්ග මධ්‍යන වේගය ඔක්සිජන් වල වර්ග මධ්‍යන වේගයට වඩා වැඩි වෙන්න ඕන. සැහැල්ලු අණු වලට වඩා වැඩි වේගයක් තියෙනවා. සැහැල්ලු අණු වලට වඩා වැඩි වේගයක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි දැන් හයිඩ්‍රජන් එහෙම ගත්තොත් ලොකු වේගයක් තියෙනවා. වර්ග මධ්‍යන වේගය ගොඩක් යම් උෂ්ණත්වයකදී පැවතිය හැකි වර්ග මධ්‍යන වේගය ගොඩක් වැඩි. දැන් පෘථිවිය මත අපිට හයිඩ්‍රජන් තියාගන්න බෑ. මොකද වර්ග මධ්‍යන වේගය අණුවේ වේගය ගොඩක් වැඩි නිසා මේ වියෝග ප්‍රවේගය අභිභවාගෙන ගුරුත්වාකර්ෂණය අභිභවාගෙන හයිඩ්‍රජන් අණු ඉහළට යන නිසා පෘථිවිය අපිට හයිඩ්‍රජන් තියාගන්න බෑ පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේ. ඒ මට්ටමේ තියාගන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න ඕන චාලකවාදයේ යටතේ. ඉතින් මෙතන අපි අත් වශයෙන්ම ඉදිරිපත් කරලා තියෙන්නේ සංක්ෂිප්ත සටහනක්. මේ කරගෙන ආපු සම්පූර්ණම පාඩම සෑහෙන කාලච්ඡේද ගණනක් තියෙන දිග පාඩමක් තමයි තාපේ පාඩම කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මාස 4ක විතර කාලයක් අරගෙන උගන්වන පාඩමක්. ඒකෙන් මාස 2ක විතර ටික තමයි අපි මේ කෙටි කාලය තුලට සංක්ෂිප්ත කරලා ගත්තේ. මේ දිග පාඩමක් මෙහෙම සංක්ෂිප්ත කරලා ගන්නකොට ප්‍රධාන වැදගත් කරුණු ටික තමයි අපි මේ අවධානය යොමු කළේ. ඒතර මේ ඔස්සේ ගිහිල්ලා දරුවෝ ඒකේ අදාළ කාරණා හොයාගන්න ඕනේ ඉතුරු ටික. ඉතුරු ටික ප්‍රධාන වැදගත් කරුණු ටික අපි මතක් කළා. මේ ඔස්සේ ගිහිල්ලා පාඩම නැවත මතක නැති කෙනෙක් ඉන්නවා නම් මේ කාරණා ඔස්සේ ගිහින් හොයාගන්න පුළුවන්. මතක තියෙන අයට මේ කාරණා පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ මතකය අලුත් කර ගැනීම සඳහා. මේ කරුණු ටික ප්‍රධාන වැදගත් කරුණු. මේවා භාවිතා කරන්න ඕන ගැටළු විසඳීමේදී බහුවර්ණ ප්‍රශ්න, රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට මේ කාරණා අපිට වැදගත් වෙනවා.